ආදරණීය දරුවනේ අපි මීට ඉස්සෙල්ලා පාඩම් පරිච්ඡේදයකදී හවුල් ව්‍යාපාර සහ කේවල ස්වාම ව්‍යාපාර සම්බන්ධයෙන් පහුගිය වසර 11ක එනම් 2020 සිට 2010 දක්වා ව්‍යුහගත විභාග ප්‍රශ්න සාකච්ඡා කළා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ආකාරය විශ්ලේෂණය කරමින් අද අපි කතා කරන්න යන්නේ කේවල ස්වාම ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ඒ 2020 සිට 2010 දක්වා වසර 11ක් තුල යොමු වෙච්ච වාස්තවික අභ්‍යාස මොනවද කියලා හඳුනගන්න. සහ ඒක මාකින් ස්කීම් එක ඔස්සේ ලකුණු ලබා දුන්න ආකාරය පිළිබඳව විශ්ලේෂණයක දෙමින්. අපි බලමුකෝ පළවෙනි ප්‍රශ්නේ. 2010 විභාග ප්‍රශ්න පත්‍රය තුලින් යොමු වෙච්ච ප්‍රශ්න 8 වෙනි ප්‍රශ්නේ වාස්තවික ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ප්‍රශ්න වශයෙන් ආවේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වගන්තියට අනුව නිවැරදි ප්‍රකාශය තෝරන්න. දැන් ඔබට පේනවා මෙතන 1890 හවුල් ආඥා පනතේ 24 වගන්තිය පදනම් කරගෙනයි ප්‍රශ්නේ අහන්නේ. අහන්නේ 24 වගන්තියට අනුව නිවැරදි ප්‍රකාශය. දැන් 24 වගන්තියේ තියෙනවනේ දරුවනේ කාරණා 9ක්. ඒ 9න් 5ක් මෙතන දාලා නැහැ. අහන්නේ නිවැරදි එකයි නේ එකයි තියෙන්නේ. 4ක් 24 වගන්ති නොමැතිව. තේරුණා නේද? එහෙනම් නිවැරදි එකයි අහන්නේ. 4ක්ම තියෙන 24 වගන්තියෙන් හෙළිදරව් නොකරන ඒවා. බලමු පළවෙනි එක තමන් යෙදූ ප්‍රාග්ධනයට අනුව හවුල් කරුවන් ලාභ බෙදාගත යුතුයි. ඒක 24 වගන්තියේද? පැහැදිලිවම නෑනේ. තමන් යෙදූ ප්‍රාග්ධනයට අනුව. දැන් ප්‍රාග්ධනය එක්කෙනෙක් 2 ලක්ෂයයි එක්කෙනෙක් ලක්ෂයයි නම් දෙකට එක තමයිලු ලාභ ලබන පාතේ. එහෙම එකක් කොහෙවත් නැහැ. ඒක මේක අදාළම නැහැ. ඒක ව්‍යාජ උත්තරයක් නේ. මවන ලද උත්තරයක් ඒක. තමන් යොදන ලද ප්‍රාග්ධනයට පොලී ලබා ගැනීමට හවුල් කරුවන්ට අයිතියක් ඇත. ඒකත් නෑනේ. 24 වගන්තිය කියන්නේ ප්‍රාග්ධනයට පොලී අය කරන්න බෑ කියලා. එහෙනම් ඒකත් වැරදි. හවුල් ව්‍යාපාරයේ කළමනාකරණයට සියලුම හවුල් කරුවන්ට සහභාගී විය හැකිය. මොකද ඒක හිතෙන්නේ? හවුල් ව්‍යාපාරයේ කළමනාකරණයට සියලුම හවුල් කරුවන්ට සහභාගී වෙන්න පුළුවන්. ඒක හරියනේ. 24 වගන්තියෙන් පැහැදිලිවම කියලා තියෙනවා සියලු හවුල් කරුවන්ට හවුලේ කළමනාකරණ කටයුතු වලට දායක වීමේ අයිතිය තියෙනවා කියලා. ඒක තමයි හරිම උත්තරය. ඒක ඩෙෆිනිට්ලි හරි. නමුත් අපි ඒත් කෝකටත් ඊළඟ දෙකක් කියවමු බලන්න. ව්‍යාපාරයේ කටයුතු කිරීම වෙනුවෙන් වැටුප් ලබා ගැනීමට හවුල් කරුවන්ට අයිතියක් ඇත. නෑ. 24 වගන්තිය කියන්නේ නැත කියලා. ඒකත් වැරදි. හවුල් කරුවන් වැඩි දෙනාගේ කැමැත්ත මත නව හවුල් කරුවක බඳවාගත හැකිය. ඒක හරි වගේ නේද? හවුල් කරුවන් වැඩි දෙනාගේ කැමැත්ත මත නව හවුල් කරුවෙකු බඳව ගන්න පුළුවන්ද? වැඩි දෙනා කැමැත්ත මත නෙමෙයි. පැහැදිලිවම 24 වගන්තියේ 6 වන උපවගන්තියෙන් කියනවා හවුල් කරුවෙක් බඳව ගන්න නම් සෑම දෙනාගම සියලු හවුල් කරුවන්ගේ කැමැත්ත අවශ්‍ය බව. ඒ නිසා මේකත් වැරදි. එහෙනම් උත්තරේ මොකද්ද? තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 2011 විභාග ප්‍රශ්නය. 2011 විභාග ප්‍රශ්නය. ඒ 2011 පේපර් එකේ 7 වෙනි ප්‍රශ්නය වශයෙන් තමයි මේක විමලා තියෙන්නේ. 7 වෙනි ප්‍රශ්නය. පහත් සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. ප්‍රකාශයන් 5ක් දීලා තියෙනවා. 4ක් වැරදි, එකක් හරි. ඒක තමයි තෝරන්න තියෙන්නේ. ඒතර සෑම කේවල ස්වාම ව්‍යාපාරයක්ම 1918 ව්‍යාපාර නාම ආඥාපනත යටතේ ලියාපදිංචි කළ යුතුයි. හරිද ඒක? මොකක්ද ඔයගොල්ලෝගේ අදහස? හරි වෙන්න බෑ නේද? සෑම කේවල ස්වාම ව්‍යාපාරයක්ම ලියාපදිංචි කරන්න ඕනේ නැහැ. මොකද්ද ලියාපදිංචි කරන්නේ? ව්‍යාජ නාමයක්. දැන් තනි අයිතිකරුගේ සම්පූර්ණ නමින් ව්‍යාපාර නාමයේ තිබෙන ලියාපදිංචි කරන්න ඕනේ නැහැ. තේරෙනවද? ආරූඪ නම් වලින් යන සෑම කේවල ස්වාම ව්‍යාපාරයක්ම ලියාපදිංචි කරන්න ඕනේ. අන්න එහෙම තිබ්බනම් හරි. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. හවුල් ආඥාපනත අනුව හවුල් කරුවන් ව්‍යාපාරයට සලසන සේවය වෙනුවෙන් ඔවුන්ට වේතන ගෙවීමට හිමිකමක් ඇත. හරිද ඒක? හවුල් ආඥාපනත අනුව 1890 හවුල් ව්‍යාපාර නීතිය අනුව හවුල් කරුවන් ව්‍යාපාරයට සලසන සේවය කියන්නේ කළමනාකරණ සහභාගී වීම කියන එකනේ වෙනුවෙන් ඔවුන්ට වේතන ගෙවීමට හිමිකමක් ඇත. නෑ පැහැදිලිවම බෑනේ. 24 වගන්තියෙන් පැහැදිලිවම කියලා තියෙනවා සෑම හවුල් කරුවෙකුටම කළමනාකරණයට එන්න පුළුවන්. හැබැයි වැටුප් ලබන්න බෑ.
ඒ නිසා ඒකත් වැරදි. තුන්වෙනි එක. අපේන් සීමිත සමාගම්වල සමාජිකයින්ට ලාභාංශ ගෙවීමක් සිදු නොකරයි. අපේන් සීමිත සමාගම්වල සමාජිකයන්ට ලාභාංශ ගෙවීමක් සිදු නොකරයි. ඒක හරි වගේනේ මතකද? තාම අපි සමාගම් පාඩමට ආවේ නැහැ. මෙතන මේකට මිස් කරලා තියෙනවා. අපේන් සීමිත සමාගම්වල ලාභාංශ බෙදන්නේ නැහැ තමයි. මොකද මේ අපේන් සීමිත සමාගම් ආරම්භ කරන්නෙම සුබ සාධන අරමුණෙන් පවත්වාගෙන යන කාර්ය නිෂ්ඨ කරන්න. ඒ නිසා ලාභාංශ බෙදන්නේ නැහැ. ඒතර ලාභාංශ බෙදුවොත් වෙන්නේ මොකද? අපේන් සීමිත සමාගමට සම්බන්ධ වෙච්ච කොටස් හිමියන්ට ලාභ ඉපීමේ චේතනාව වෙනවා. එතකොට අර සුබ සාධන පරමාර්ථයෙන් ඔබට නැත්නම් ඉවතට මේ සංවිධානය අදගෙන යාමක් වෙනවා. ඒ නිසා මම හිතනවා මේක තමයි උත්තරේ හරිය. ශ්‍රී ලංකාවේ සමුපකාර සමිති ලියාපදිංචි කරනු ලබන්නේ ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලය විසින්. සම්පූර්ණ වැරදි. සමුපකාර ලියාපදිංචි කරන්නේ කොහෙද? පැරණිම දෙපාර්තමේන්තුවක් වන සසං දෙපා නැත්නම් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව තුලයි. මණ්ඩලය නෙවෙයි. ඒකත් වැරදි. පස්වෙනි උත්තරේ. ව්‍යාපාර ක්‍රමයේ සඳහා වූ වරලත් ව්‍යාපාර සම්බන්ධයෙන් වරලත් ලාභියාට පූර්ණ ස්වාධීනතාවයක් හිමි නොවේ. පූර්ණ ස්වාධීනතාවයක් හිමි නොවේ. වරලත් ව්‍යාපාර ක්‍රමයේ සඳහා වූ වරලත් ව්‍යාපාර සම්බන්ධයෙන් වරලත් ලාභියාට පූර්ණ ස්වාධීනත්වයක් ස්වාධීනතාවක් හිමි වේ. හිමි වේ කියලා කියන්නේ සම්පූර්ණ වැරදි. මේකත් අපි ඉස්සරහා එකකුලිත කතා වෙනවා. වරලත් ව්‍යාපාර ක්‍රමයේදී කියන්නේ වරලත් ව්‍යාපාර ක්‍රමය කියන්නේ සම්පූර්ණයෙන්ම මව් ආයතනයේ සමස්ත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න ඕන වරලත් ලාභියා. ඒතර වරලත් ලාභියට නිදහසක් නැහැ. වරලත් ලාභියට තමන්ගේ අභිමතය පරිදි බිස්නස් කරන්න බෑ. මව් ආයතනයේ විසින් අනුගමනය කරන ක්‍රමවේදය කියන්නේ ව්‍යාපාර ගොඩනැගිල්ල සකස් කිරීම, ඒක අභ්‍යන්තර නැත්නම් ඉන්ටර්නල් ලේඅවුට් එක අභ්‍යන්තර සැකසීම, වර්ණය දීම සෑම දෙයක්ම සේවකයන්ගේ නිල ඇඳුම සෑම දෙයක්ම කරෙන්න ඕනේ මව් ආයතන විදියට. ඒ නිසා වරලත් ලාභයට පූර්ණ ස්වාධීනත්වයක් හිමි වේ කියන එක වැරදි, හිමි නොවේ. ඒ නිසා පැහැදිලිම උත්තරේ මොකද්ද? 3. අපේන් සීමිත සමාගම්වල සමාජිකයින්ට ලාභාංශ බෙදන්නේ නැහැ. මොකද ලාභාංශ බෙදුවොත් අර අපේන් සීමිත සමාගම් ආරම්භ කරන්නෙම සුබ සාධන ඉලක්ක සපුරා ගන්නනේ. ඒ සුබ සාධන ඉලක්ක සපුරා ගැනීම කියන ඉලක්කය වෙනත් පැත්තකට යොමු කිරීමක් වෙනවා. ඒ නිසා උත්තරේ 3. ඒ නිසා උත්තරේ 3. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නේ බලමු. 2012 විභාග ප්‍රශ්න. ඒත් 7 වෙනි ප්‍රශ්නේ 2012 7 වෙනි ප්‍රශ්නේ වශයෙන් අහපු MCQ ප්‍රශ්නේ නැත්නම් බහුවර්ණ ප්‍රශ්නේ. මොකක්ද MCQ කියන්නේ? මල්ටි choice questions. ඒක මතක තියාගන්න. සමහර අය ඕක අමතක කරනවා. මල්ටි choice questions බහුවර්ණ. හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. මොකද්ද සාවද්‍ය කියන්නේ? නිර්වද්‍ය එකේ ඔපොසිට් එක. වැරදි එක. සාවද්‍ය කියන්නේ වැරදි. හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය. එහෙනම් මෙතන ප්‍රකාශයන් 4ක්ම හරි ඇති. 4ක්ම හරි ඇති. අපි ඒ නිවැරදි 4 තෝරගත්තොත් අනිවාර්යයෙන් ඉතුරු වෙනවා වැරදි ප්‍රකාශය. වැරදි ප්‍රකාශ තමයි උත්තරේ. අවම හවුල්කරුවන් සංඛ්‍යාව 2ක් වන අතර උපරිම සංඛ්‍යාව 20කට සීමා වීම. ඒක හරිනේ. අවම හවුල්කරු දෙන්නයි. උපරිම 20යි. සමාගම් නීතිය මතකයිනේ. එහෙනම් ඒක හරි. එහෙනම් වැරදි එක නෙවෙයි. උත්තරේ එක නෙවෙයි අහන්නේ. වැරදි උත්තරේ තමයි උත්තරේ වෙන්නේ. වැරදි උත්තරේ තමයි උත්තරේ වෙන්නේ. යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට හවුල්කරුවන් එකඟ වීම. ඒක හරිද? යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට හවුල්කරුවන් එකඟ වීම. මං හිතන්නේ ඒක තමයි උත්තරේ. මේ උත්තරේට මං හරි කැමතියි ළමයි. තේරෙනවද? මම මේ උත්තරේ බොහොම ආදරෙන් බලනවා. ඇයි හේතුව? මේ උත්තරේ සංගවගෙන තියෙන්නේ. මේ උත්තරේ මිරිකගෙන, හංගගෙන කියන්නේ. මේ උත්තරේ ලියන්න පාවිච්චි කරපු වචන හරිම සැඟවුණු গুপ্ত වචන. විවෘත නැහැ. විනිවිද භාවය නැහැ. ඒ නිසා ළමයෙකුට එකවර මේ උත්තරේ හිතන්න අමාරුයි. එහෙම තමයි ප්‍රශ්නයක් වුණාම ටිකක් තිගැස්මක් ඇති වෙනනේ. ටිකක් අපිට ඇඹරෙන සුළු ප්‍රශ්නත් එන්න ඕනේ. ඒකට අපිට විභාගෙ රසවත් වෙන්නේ. නේද? සීලුම් ප්‍රශ්න පහසු ප්‍රශ්න අපිට විභාග කිසි රහක් නැහැනේ. තේරෙනවද? රහක් නැහැනේ. එහෙනම් එහෙම ලියලා අපිට ඒකක්වත් අපි තෘප්තිමත් නැහැනේ. අයියෝ මන් ලියුවේ මේ සැරේ බොහොම ලේසි පේපර් එකකට හැංගි වෙනවානේ. මේවත් එන්න ඕනේ. දැන් හරිනම් යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට හවුල්කරුවන් එකඟ වීම. ඕක ඔහොම නෙවෙයි කියවෙන්න ඕනේ.
යම්කිසි ව්‍යාපාර කටයුත්තක් අරඹා පවත්වාගෙන යාම සඳහා හවුල්කරුවන් කිසියම් එකගතාවයකට පත්වීම කිසියම් ගිවිසුමකට එළඹීම. එහෙම ආවනම් ටිකක් මේක විනිවිදයිනේ. දැන් ඒකම තමයි මේ කියන්නේ. යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට හවුල්කරුවන් එකඟ වීම. ඒ කියන්නේ මොකද්ද? එකඟතා සමුදායක් තුලින් ගිවිසුමක් ඇති කරගත්ත කියන කතාව. ඒක තමයි වෙන්න ඕනේ. නේ? එහෙම එකඟතා ඇති කරගත්තම ඒ එකඟතාව ඔස්සේ බිස්නස් එක කරගන්න පුළුවන්. ඒක තමයි මම හිතන උත්තරේ. දෙවෙනි එක අපි තුන්වෙනි එකත් බලමු. මම හැමදාම කියන්නේ පළවෙනි උත්තරේම හරි කියන්නකෝ. 100%ක්ම හරි කියලා තේරුණත් කෝකටත් යට තියෙන උත්තර හතරම කියවන්න. මොකද මට එහෙම අත්දැකීම් තියෙනවා. කලාතුරකින් එහෙම කොච්චර හරි කියලා හිතුණත් ඒකේ සමහර එක ස්පිල්ලක් එක වචනයකින් වෙනස් වූ උත්තරයක් තියෙනවා පස්වෙනි උත්තරේ. ඒක තමයි හරි උත්තරේ. ඒක මීට වඩා හොඳ 105කින් 10කින් විතර පරිපූර්ණ උත්තරයක් තිබුණොත් අපිට සිලෙක්ට් කරන්න වෙන නිසා මේක කියවන කම්මැලි නැතුව. තුන්වෙනි එක සෑම හවුල්කරුවෙකුම තමාගේ හා සෙසු හවුල්කරුවන්ගේ නියෝජිතයෙකු හා ප්‍රධානියෙකු වශයෙන් සැලකීම. ඒක හරිනේ. මුචුවල් ඒජන්සි කියලා අපි කතා කරේ. තේර අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. සෑම හවුල්කරුවෙක්ම දැන් මම හවුල්කරුවෙක් නම් මම මගේත් අන් හවුල්කරුවෙත් නියෝජිතෙක් වෙනවා. මුලින්ම මම මට නියෝජිතෙක් වෙනවා. මුලින්ම මම මට ප්‍රධානියෙක් වෙනවා. දෙවනුව මම අන් හවුල්කරුවන්ට නියෝජිතෙක් හා ප්‍රධානියෙක් වෙනවා. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. හරි ඒක. එහෙනම් උත්තරේ ඒක නෙවෙයි. ලිඛිත ගිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකි වීම. ඒක හරියද? ලිඛිත ගිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකි වීම. ඒක හරියද? ඒකත් වැරදි නේද? ලිඛිත ගිවිසුමක් නැතුණාට පුළුවන්. මොකද හවුල් ව්‍යාපාරයක් වාචික ගිවිසුමකිනුත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඇඟවීමේ ගිවිසුමිනුත් පුළුවන්. ලිඛිත ගිවිසුමිනුත් පුළුවන්. එහෙනම් ඒකත් වැරදි. ඒකත් වැරදි. තේරුණාද? හවුල් ව්‍යාපාරයකට නෛතික පුද්ගල භාවයක් නොමැත. හරිනේ ඒක. හවුල් ව්‍යාපාරයකට නීති පුද්ගල භාවයක් නැහැ තමයි. ඇයි සංස්ථාපනය කරන්නේ නැහනේ? නම ලියාපදිංචි යන්නේ වෙන්නේ. නම ලියාපදිංචි කරන කිසිදු ව්‍යාපාරයක් නෛතික පුද්ගලෙක් වෙන්නේ නැහැ නම් ඒකත් හරි. එතකොට මේකේ තියෙනවා වැරදි උත්තරය කියලා මම කිව්වේ මෙන්න මේක. මතකයි? මම වැරදි උත්තරය කියලා මාක් කරේ මේක. මෙන්න මේක. ඊට පස්සේ මම දෙවෙනි එකකට යමක් කිව්ව ගන්න මේ තියෙන දෙවෙනි එක. යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට හවුල්කරුවන් එකඟ වීම. මම ඒකත් වැරදි කියලා ඔබට කිව්වා. මතකයිනේ? දැන් දෙකම වැරදි. ඇත්ත වැරදි එක මොකද්ද? මොකද මේක කියවනකොට මේකත් ඔබට වැරදි උත්තරයක් වශයෙන් ඔලුවට එනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් බහුවර්ණ වල වෙන්නේ. ඒ මාම අපි මම කියන්නේ ඒක අපි දෙකෙන් නතර වෙන්නේ නැහැ. ගියාම අහුවෙනවනේ. දැන් මේ දෙකම වැරදි. නමුත් දෙකෙන් එකයි වැරදි එකක් හරි. මොකද්ද වඩා වැරදි එක? යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට හවුල්කරුවන් එකඟ වීම. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ කිසියම් ව්‍යාපාර කටයුත්තක් කිරීම සඳහා ලාභ ලැබීමේ අරමුණ ඇතුව පුද්ගලයෝ කණ්ඩායමක් එකතු වෙලා එකඟතා මාලාවක් ඇති කරගන්නවා කියන අදහසනේ. ඉතින් ඒක කෙටියෙන් කියනවා මම කියකුවේ මේක ඊටාම මේ හොඳ ප්‍රකාශයක් කියලා. අර විනිවිදව තියෙන අපි දන්න ප්‍රකාශය ටිකක් අමුතු විදියට গুপ্ত විදියට දාලා තියෙනවා. මේකත් හරි නේද? ලාභ ලැබීමේ අරමුණෙන් පොදුවේ කිසියම් ව්‍යාපාරයක් කරගෙන යාමට පුද්ගලයන් කණ්ඩායමක් විසින් ඇති කරගන්න සම්බන්ධතාවයක් වගේ අදහසනේ හවුල් ව්‍යාපාරයක් කියන්නේ. ඉතින් ඒ නිර්වචනේ මේකේ තියෙනවනේ. යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට හවුල්කරුවන් එකඟ වීම. එහෙනම් මේකත් හරි. එහෙනම් වැරදි එක මොකක්ද? වැරදි එක තමයි මෙන්න මේක. මොකද්ද? ලිඛිත ගිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බැරි කතාවක් නෑ. වාචික ගිවිසුම පුළුවන්. ඒක තමයි වැරදි. එහෙනම් අහන්නේ වැරදි කියන සාවත් දෙක හතර. ඊළඟ ප්‍රශ්නයට යමු. 2013 විභාග ප්‍රශ්නය 7 වෙනි ප්‍රශ්නය. සීමිත වගකීම් ලැබීමෙන් අත්වන ප්‍රතිඵලය වන්නේ. කිසියම් ව්‍යාපාරයකට සීමිත වගකීමක් නැත්නම් වගකීමක් ලැබුණොත් වගකීම් සීමිත වගකීම් ලැබීමෙන් අත්වන ප්‍රතිඵලය වන්නේ. අයිතිකරුවන්ගේ අවදානම ආයෝජනය කළ මුදලට පමණක් නොව ඔවුන්ගේ පෞද්ගලික වත්කම් වලටද පැතිරීමයි. ඒකද උත්තරේ නෑ නේද? වගකීම සීමිත නම් අපේ පෞද්ගලික දේපල ආරක්ෂා වෙනවනේ. එහෙනම් අපිට අවදානම අපේ පෞද්ගලික ධනය කරා ගලන්නේ නෑනේ. අයිතිකරුවන්ගේ අවදානම ආයෝජනය කළ මුදලට පමණක් නොව ඔවුන්ගේ පෞද්ගලික නෑ කොහෙත්ම නේ. ඒ අසීමිත වගකීම න ะ. ඒක සම්පූර්ණ වැරදි. හරිනේ. ඕන ඒකට මාක් දාගන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. පළවෙනි එක සම්පූර්ණයෙන්ම වැරදි. ඊළඟට
අයිතිකරුවන්ගේ මූල්‍යමය බැඳීම ඔවුන් ව්‍යාපාරයට ආයෝජනය කළ මුදලින් ඔබට පැතිර නොයාමේ. මොකද ඒ ගැන අදහස. අයිතිකරුවන්ගේ මූල්‍යමය බැඳීම, ඒ කියන්නේ මොන හරි මුදලින් වන්දියක් ගෙවීමට ඇති බැඳියාව ඔවුන් ව්‍යාපාරයට ආයෝජනය කළ මුදලින්, ඒ කියන්නේ ප්‍රාග්ධනයේ ඔබට පැතිර යන්නේ නැහැලු. ඒක නේද උත්තරේ. ඒ කියන්නේ සීමිත වගකීම් කියන්නේ ඒකනේ. අපි ව්‍යාපාරයට ආයෝජනය කළ ප්‍රාග්ධන රුපියල් ලක්ෂ 10ක් නම් අපේ බැඳීම ලක්ෂ 10යි. ඒ කියන්නේ බංකොලොත් වුණොත්, බැරකම්පියවන් වුණොත් අපට අහිමි වෙන්නේ අර ආයෝජිත ලක්ෂ 10 පමණයි. ඒ කියන්නේ මේ කියන්නේ ආයෝජනය කළ මුදලින් ඔබට පැතිර යන්නේ නැහැ. ඒ කියන්නේ පුද්ගලික ධනෙට යන්නේ නැහැ. අන්න එහෙනම් ඒක තමයි මම හිතන්නේ උත්තර. අපි ඒක කෝකටත් තියාගමු. තිතක් තියෙනවා. ව්‍යාපාරයට මුදල් ආයෝජනය අවදානමින් තොරවීම සම්පූර්ණ වැරදි. ඕනම ව්‍යාපාරයකට මුදල් යොදනවා නම් එතන අවදානමක් තියෙනවා. ඕනම ව්‍යාපාරයක අනිවාර්යයෙන්ම ලාභ හෝ අලාභ නොලැබීමේ අවදානම කාටවත් අයින් කරන්න බෑ. තියෙන අවදානම් තියෙනවා. ඒ නිසා ඒකත් වැරදි. අයිතිකරුවන්ට ව්‍යාපාරයේ පාලනය කෙරෙහි බලපෑමක් කළ නොහැකි වීම. අයිතිකරුවන්ට බැරිද පාලනයට බලපෑම් කරන්න පුළුවන්. මොකද මම අයිතිකරු කළමනාකර ඔබ නම් ඔබේ කළමනාකරන තීරණවල නිර්වද්‍යතාවය, ඒවැ සාර්ථක අසාර්ථක බව, කාර්ය සාධනය මට පුළුවන් අධීක්ෂණය කරන්න. වැරදි නම් මට පුළුවන් නිර්දේශ කරන්න. ඕක වහාම වෙනස් කරන්න. ආදි වශයෙන් ඔබ කරන්නේ නැත්නම් මට පුළුවන් බලය පාවිච්චි කරන්න. පාලනය කරන්න පුළුවන්. එහෙනම් ඒකත් වැරදි. ඊළඟට ව්‍යාපාරයට ආයෝජනය කළ මුදල් ආපසු ලැබීම සහතික වීම. සීමිත වගකීම් ඒක වෙනවද? ව්‍යාපාරයට ආයෝජනය කළ මුදල් ආපසු ලැබෙන්නේ නැහැ. එහෙම කියන්න බෑනේ. බංකොලොත් උනොත් කරන්න දෙයක් නැහැ. සීමිත වගකීමක් තිබුණා කියලා අපි යෙදුම් මුදල් අපට අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා පොරොන්දුවක් නැහැ. එහෙම ක්‍රමවේදයක් නැහැ. එහෙනම් ඒකත් වැරදි. එවන උත්තරේ මොකද්ද? අයිතිකරුවන්ගේ මූල්‍යමය බැඳීම ඔවුන් ව්‍යාපාරයට ආයෝජනය කළ මුදලින් ඔබට පැතිර යන්නේ නැහැ කියන උත්තරේ තමයි හොඳම උත්තරේ වෙන්නේ. ඒ කියන්නේ දෙක. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2014 විභාග ප්‍රශ්න පත්‍රයේ යොමු වෙච්ච ප්‍රශ්නයක්, MCQ ප්‍රශ්නයක්. 2014 විභාගයේ 6 වෙනි ප්‍රශ්නේ වශයෙන් ආපු MCQ එක. පහත දැක්වෙන්නේ විවිධ ව්‍යාපාර වර්ගවල වාසි කීපයකි. පහත දැක්වෙන්නේ විවිධ ව්‍යාපාර වර්ගවල වාසි කීපයකි. එකක් පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. පහසුවෙන් කොහොමද මතක් වෙන්නේ? තනි ව්‍යාපාරත් පුළුවන්, හවුල් ව්‍යාපාරත් පුළුවන් ඒකනේ. විශාල ප්‍රාග්ධනයක් සම්පාදනය කරගත හැකි වීම. කිව්ව මොකද මතක් වෙන්නේ? මේකම හිතන්න. තනි පුද්ගල ව්‍යාපාරයට පුළුවන් බෑ, සාපේක්ෂව බෑ. සාපේක්ෂව හවුල් ව්‍යාපාරයකට පුළුවන්. 20 දෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන් නිසා. ස්වාධීන තීරණ ගත හැකි වීම. කිව්ව මතක් වෙන්නේ මොකද්ද? කේවල ස්වාමීනි. මොකද හවුල් ව්‍යාපාරේ කීප දෙනෙක් ඉන්නවා. ස්වාධීන තීරණ ගන්න බෑ. ගන්නේ සාමූහික තීරණ. එහෙනම් තනි තීරණ ගන්න කේවල ස්වාම ව්‍යාපාරේ. D. ව්‍යාපාර කළමනාකරණය සඳහා දක්ෂතා ඇති අය පදවාගත හැකි වීම. ව්‍යාපාර කළමනාකරණයට දක්ෂතා ඇති අය බදව ගන්න ලේසි වෙන්නේ නැහැ කේවල ස්වාම ව්‍යාපාරවලට. ඒක ගොඩක් වලට හවුල් ව්‍යාපාර සමාගමත් පැත්තට තමයි නැඹුරු වෙන්නේ. ව්‍යාපාරයේ විසුරුව හැරීම පහසු වීම. විසුරුව හැරීම ඉතින් කේවල ස්වාමීලත් පහසුයි, හවුලෙත් පහසුයි. නමුත් සාපේක්ෂව හවුලට සාපේක්ෂව කේවල ස්වාම ව්‍යාපාරේ වඩා වාසි, වඩා පහසුයි. ඇයි? ඇත්තට මෙතන විසුරුව හැරීමක් කියලා කරන්නේ අපි විසින් ව්‍යාපාර කටයුතු අත්හිටුවලා ව්‍යාපාර කටයුතු අක්‍රිය කරන එකනේ. ඇත්තටම ඈවර කිරීමක් මම හැමදාම කියන්නේ ඒක ඈවර විසුරු කේවල ස්වාම ව්‍යාපාර විසුරු හැරීම සරලයි කියන එකට මම කැමති නෑ. මොකද විසුරු හැරීමක් වෙන්නේ නෑ. තේරුණාද? විසුරු හැරීමක් වෙන්නේ නෑ නේද? විසුරු හරින්න කීප දෙනෙක් ඉන්න ව්‍යාපාරයකනේ. තේරුණාද? වගකීම වැඩි දෙනෙකු අතර බෙදාගත හැකි වීම. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරවල ලැබෙන වාසියක්. අහන්න බලමු ප්‍රශ්නේ. මේ අතුරින් කේවල ස්වාම ව්‍යාපාරයකින් ලැබෙන වාසි පමණක් ඇතුළත් ගන්න. කේවල ස්වාම ව්‍යාපාරකින් පමණක් ලබන්න පුළුවන් වාසි. මොකද්ද? පහසුවෙන් ආරම්භ කළ හැකි කෙනෙක් ගන්න පුළුවන් අපිට. විශාල ප්‍රාග්ධනයක් සම්පාදනය කරගන්න ගන්න බෑ. ඒක හවුල් ව්‍යාපාරයකනේ. ස්වාධීන තීරණ ගන්න අනිවාර්යෙන් පුළුවන්. AC නේ මේක පුළුවන්. මේක පුළුවන්. ඊට පස්සේ ව්‍යාපාර කළමනාකරණය සඳහා දක්ෂතා ඇතිව බදව ගන්න බෑ. බෑ. එහෙම ඒක අමාරුම කාර්යයක්. ඊළඟට ව්‍යාපාරයේ විසුරුව හැරීම පහසු වීම. ඒකත් ගන්න පුළුවන්ද? පුළුවන්. ඒකත් ගන්න පුළුවන්. ඒකත් ගන්න පුළුවන්. ඊළඟට වගකීම වැඩි දිනක අතරේ බෙදා හදා ගන්න බෑ. මොකද තනි ව්‍යාපාරය. එහෙනම් උත්තරේ මොකද්ද? ACE. ACE කියන්නේ උත්තරේ මොකද්ද? පළවෙනි එක.
පළවෙනි එකයි. උත්තරේ පළවෙනි එකයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේ 2015 විභාග ප්‍රශ්නය 2015 8වෙනි බහුවර්ණ ප්‍රශ්න වශයෙන් අහු ප්‍රශ්නය. පහත් සඳහන් කොන්දේසි අතුරෙන් 1890 හවුල් ආඥා පනතේ 24 වන වගන්තියට අනුව හවුල් ව්‍යාපාරයකට බල නොපාන කොන්දේසි තෝරන්න. කොන්දේසි කීපයක් දීලා තියෙනවා. පහත් සඳහන් කොන්දේසි අතුරෙන් 1890 හවුල් ආඥා පනතේ 24 වන වගන්තියට අනුව හවුල් ව්‍යාපාරයකට අදාළ නැති බල නොපාන කොන්දේසි. බලමුකෝ එකින් එක. ප්‍රාග්ධනය සඳහා බැංකු පොලියට සමාන පොලියකට හිමිකමක් ඇත. ප්‍රාග්ධනයේදී බැංකු පොලියට සමාන පොලියක් හම්බ වෙනවලු. හරිද? ඒක නෑනේ. 24 වගන්තියේ තියා හවුල් නීතිය වගන්ති 50 කොතනකවත් ඔහොම එකක් සඳහන් වෙලා නැහැ. ඒ කියන්නේ ප්‍රාග්ධනයට පොලිය කරන්න බෑ කියලානේ කියන්නේ. අමතර ණය වලට විතර 5% ගන්න පුළුවන්. එන එක වැරදි. අපි ඒක මාක්කයක් දාගමු අවශ්‍ය නම්. ලාභාලාභ හවුල්කරුවන් අතර සමානුපාතිකව බෙදාගත යුතුයි. ඒක හරි වගේ නේද? හරිනේ. 24 වගන්තියේ පළවන උපවගන්තීන් කියන්නේ ඕකනේ. ලාභාලාභ සමානව දරාගත යුතු අතර හවුල්කරුවන්ට ප්‍රාග්ධනයටද සමානව දායක වීමේ අයිතියක් ඇත. ලාභාලාභ සමානව බෙදාගත යුතුයි. යුතුයි කියලා කියනවා. ඒක දැඩි. ප්‍රාග්ධනයට හවුල්කරුවන්ට සමානව දායක වෙන අයිතියක් තියෙනවා. යුතු නැහැ. කැමති නම් ඒක අසමානව බෙදා ගන්න පුළුවන්. ඒක බොහෝලට හරි කියලා හිතෙන්නේ නේ. ඒක බොහෝලට හරි කියලා හිතෙන්නේ. ඒකමතිකව නව හවුල්කරුවක බඳවා ගත හැක. ඒක හරිද? ඒක 24 වගන්තියට මැච් වෙනවද? ඒකමතිකව. හරිනේ. 24 වගන්තීන් කියනවා 6 වෙනි උපවගන්තීන් කියනවා නව හවුල්කරුවක බඳව ගැනීමේදී ඉතිරි සෙසු සියලු හවුල්කරුවන්ගේ කැමැත්ත අවශ්‍යයි. එහෙනම් ඒකමතිකයි කියන්නේ ඒකනේ. ඒකමතිකව කියන්නේ මේ තනි තීරණයක් කියන එක නෙවෙයි. හැමෝම සාමූහිකව තීරණය කරනවා. මෙයා අපේ හවුල් අපේ මේ සෑම හවුල්කරුවෙකුම තීරණය කරනවා. මේ හවුල්කරුවා අපේ හවුලේ ක්‍රියාකාරීත්වයට ඉතාම යෝග්‍යම තැනැත්තෙකු බව. විරුද්ධත්වයක් පැමිණෙන්නේ නැහැ. එහෙනම් ඒක හරි නේ. ඒකත් හරි. ඒකත් හරි. හවුල්කරුවන් පෞද්ගලිකව ව්‍යාපාරය වෙනුවෙන් දරූ වියදම් ව්‍යාපාරය විසින් නොන්ට ගෙවිය යුතුයි. ඔව්. 24 වගන්තිය දෙවන වගන්තියෙන් කියනවා. හවුල්කරුවෙක් යම් මොහොතක හවුල පියවන්න ඕන වියදමක් යම්කිසි මූල්‍ය අර්බුදයක් තියෙන මොහොතක හවුල්කරුවෙක් තමන්ගේ පෞද්ගලික ධනයෙන් පියවරනවා. හැබැයි හවුල් ව්‍යාපාරයට ආදායම් හෝ ලාභ ලැබෙන අවස්ථාවේදී එයාට ආභෝගයක් ගෙවන්න ඕනේ නේ. ඒකත් හරි. ඒකත් 24 වගන්තිය කියපු එකක්. සෑම හවුල්කරුවෙකුටම ව්‍යාපාරයට සපයන ලද තම සේවාව වෙනුවෙන් වේතනයක් ලැබීමට හිමිකමක් නැත. ඔව්. පැහැදිලිවම 24 වගන්තියෙන් කියන හැමෝටම කළමනාකරණයට එන්න පුළුවන්. ආවත් එන්න ඕන නොමිලේ. වැටුප් ලබන්න බෑ. එහෙනම් ඒකත් හරි. එහෙනම් මේ හතරම 24 වගන්තියට අයිති නැත්නම් මොකද්ද පළවෙනි එක? ප්‍රාග්ධනය සඳහා බැංකු පොලියට සමාන පොලියකට හිමිකමක් ඇත කියන එක 24 වගන්තිය කියපු කතාවක්. එහෙනම් උත්තරේ අපි ඒක ආරම්භයේදීම සිලෙක්ට් කරලා හිටියේ පළවෙනි එක. ඒකනේ ඔව් පළවෙනි එක. බල නොපාන එක නහන්නේ පළවෙනි එක. ඊළඟ ප්‍රශ්නට යමු. මේ 2016 විභාග ප්‍රශ්නය 12 වෙනි ප්‍රශ්නය වශයෙන් වාස්තික පේපර් එකේ 12 වෙනි ප්‍රශ්නේ MCQ ප්‍රශ්න වශයෙන් ආවේ. සාමාන්‍යයෙන් එන්නේ 7-8 වගේ එන්නේ මේක ටිකක් පස්සට ගිහිල්ලා ප්‍රශ්නයක් නැහැ ඉතින් එහෙම. 2007 අංක 7 දරන 2007 අංක 7 දරන සමාගම් පනතේ සඳහන් වන හවුල් ව්‍යාපාරවලට අදාළ කරුණක් වන්නේ. දැන් මතකද? හවුල් ව්‍යාපාර මූලාශ්‍ර අපි කරානේ. ඒකේ ව්‍යවස්ථා කියලා මූලාශ්‍රයක් කරානේ. හවුල් ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වයට බලපාන ප්‍රධානම මූලාශ්‍රය මොකද්ද? හවුල් ගිවිසුමනේ, ලිඛිත ගිවිසුමනේ. දෙක තමයි 1990 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඒ කියන්නේ හවුලක ප්‍රශ්න ඇති වුණාම ඒ ප්‍රශ්න බේරුම් කරගන්න, විසඳා ගන්න පළමුව අපි සලකා බලන්නේ. පළමුව ඒ උත්තරේ තියෙනවද කියලා හොයන්නේ හවුල් ගිවිසුමේ. ඒකේ නැත්තම් දෙවනුව 1990 හවුල් ව්‍යාපාර ආඥා පනත දෙසට හැරෙනවා. ඒකෙත් නැත්තම් 2007 අංක 7 දරන සමාගම් පනත හැරෙනවා. ඒකෙත් නැත්තම් වංචාව ලැක්වීමේ ආඥා පනත. ඒකෙත් නැත්තම් ව්‍යාපාර නාම පනත. ඒකෙත් නැත්තම් සෙසු නීති. එහෙමනේ ඔක යන්නේ සම්බන්ධ වෙලා. එතකොට අපි දන්නවා 2007 අංක 7 දරන සමාගම් පනත හවුල් ව්‍යාපාරට සම්බන්ධ වෙන්නේ කොහොමද ළමයි?
කොහොමද? හවුල්කරුවන් සංඛ්‍යාව 1490 හවුල් ව්‍යාපාර නීතියේ පළවෙනි වගන්තියෙන් හවුල් ව්‍යාපාරයක් අර්ථකථනය කරනවා තමයි. අන්තිමේ නිර්වචන ඉවර කරන්නේ පවත්වාගෙන යන්න වුන් අතර පවත්නා සම්බන්ධතාවයයි. ලාභ ලැබීමේ අරමුණෙන් පොදුවේ වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න වුන් අතර පවත්නා සම්බන්ධතාවය කියලායි කියන්නේ. යන්න වුන් කෙනෙක්ද? කීප දෙනෙක් ඉන්නවා කීයද? පැහැදිලි නෑ. ඒ නිසා 1890 හවුල් ව්‍යාපාර නීතියේ ලොකු උණතාවයක් තියෙන මොකද්ද? හවුල්කරුවන්ගේ සංඛ්‍යාව හරියට නිර්වුල් විනිවිද භාවයෙන් යුතුව ප්‍රකාශ කළ නෑ. අන්නේ අඩුව පුරවනවා 2007 අංක 7 ධන සමාගම් නීතියේ 519 වන වගන්තිය. 519 වන වගන්තියෙන් කියනවා හවුලක ඉන්න පුළුවන් උපරිම සංඛ්‍යාව 20යි. එහෙනම් අහන්න එකයි 2007 අංක 7 ධන සමාගම් පනතේ සඳහන් වන හවුල් ව්‍යාපාරවලට අදාළ කරුණක් වන්නේ හවුල්කරුවන්ගේ ආරවුල් බේරුම් කිරීමයි. නෑ සමාගම් නීති මුකුත් කියන්නේ නෑ කියන්නේ. හවුල්කරුවන්ගේ ප්‍රාග්ධනයයි. හවුල්කරුවන්ගේ ප්‍රාග්ධනය ගැන සමාගම් නීතිය මුකුත් නෑ නිහඬයි. හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම ගැනයි නෑ සමාගම් නීතිය අදාළ නෑ. එයා නිහඬයි. ඒකට ව්‍යාපාර නාම නීතිය තියෙනවා. ඊළඟට හවුල්කරුවන් සංඛ්‍යාවයි. අන්න ඒක හරි වෙන්න පුළුවන් නේ. ඒකනේ අපි දැන් කිව්වේ හවුල්කරුවන් සංඛ්‍යාව. හවුලක උපරිම සංඛ්‍යාව 20ක් කියලා තීරණය කරන නිසා අනිවාර්යයෙන්ම 2007 සමාගම් නීතිය මෙතනට මැච් වෙනවා. හවුල් ව්‍යාපාර විසුරු හැරීමයි නෑ. විසුරු හැරීම තියෙන හවුල් ව්‍යාපාර පනතේ. සමාගම් නීතිය නෙවෙයිනේ. තේරෙනවද? එතකොට මම මෙහෙම දෙයක් අහන්නද? හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් සංඛ්‍යාව සම්බන්ධයෙන් අදාළ වන නීති දෙකක් නම් කරන්න හරි MCQ වලට හරි આવොත් මොකද්ද උත්තරේ? හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් සංඛ්‍යාවට අදාළ නීති දෙකක්. කිව්වොත් එකක් මේක 2007 අංක 7 දන සමාගම් පනත. ඇයි උපරිමේ 50ක් කියලා පෙන්눔 කරන්නේ ඒක. අනිත් නීතිය මොකද්ද? හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් සංඛ්‍යාවට අදාළ මොනවා හරි විධිවිධානයක් ඇතුළත් කරපු නීති දෙක ඇහුවොත් එකක් 2007 සමාගම් නීතිය. ඇයි 519 වන වගන්තිය යන උපරිම 20ක් කියලා තීරණය කරන නිසා. අනිත් එක මොකද්ද? අනිත් එක තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඇයි ඒකෙන් තමයි හවුල්කරු අවබ දෙන්නේ කියලා කියන්නේ. එහෙනම් පිළිතුර මොකද්ද? හවුල්කරු සංඛ්‍යාව මේ කියන්නේ හතරවෙනි එක. හතරවෙනි ඊළඟ ප්‍රශ්නය යමු. මේ 2017 විභාග ප්‍රශ්නය. 2017 6වෙනි ප්‍රශ්නය වශයෙන්. සාමාන්‍යයෙන් 7-8 එන්නේ මේකේ 6ට ගිහිල්ලා 6වෙනි MCQ ප්‍රශ්න වශයෙන් ආපු ප්‍රශ්නය. ව්‍යාපාර සංවිධාන වලට සම්බන්ධ ලක්ෂණ කිහිපයක් පහක් දැක්වේ. ව්‍යාපාර සංවිධාන වලට සම්බන්ධ ලක්ෂණ කිහිපයක් පහක් දැක්වේ. අපට ලේසි කාලේ කළමනාකරණය කරගන්න අඩු කාලයකින් ප්‍රශ්න තේරුම් අරන් අඩු කාලයකින් පිළිතුරු ලියලා ටිකක් අමාරු ප්‍රශ්නයකට වැඩි කාලයක් අපි වෙන් කරගන්න. මොකද්ද මේ ප්‍රකාශ වලට ඉස්සෙල්ලා මුලින් අහන බලන්න මුලින් ප්‍රශ්නේ මොකක්ද අහන්නේ. මොකද්ද ප්‍රශ්නේ අහන්නේ කියලා අපි ඔලුවට ගන්න. ප්‍රශ්නෙන් අහන්නේ මොකක්ද කියලා ඔලුව තියාගෙන කියවනේ. ඒතකොට නිකම් උත්තරේ ආරම්භයේදීම ගොනු වෙන්න පුළුවන්. අහන්නේ ඉහත ද ඇතුරෙන් කේවල ස්වාම ව්‍යාපාරයකට අදාළ ලක්ෂණ අඩංගු කාණ්ඩය. අන මේකේ ලක්ෂණ දීලා තියෙන්නේ තනි පුද්ගල ව්‍යාපාරයකට පමණක් ආවිනික ලක්ෂණ යහන්නේ. හරිනේ. ණයකර නිකුත් කිරීමට හැකියවීම. පුළුවන්ද බැරිද? බෑනේ. ණයකර කියන්නේ මහජනයාගෙන් මැදිකල් හෝ දිගු කාලීනව ණය ලබා ගැනීමට විවිධ සීමිත පොදු සමාගම් ඒ වගේම රජයේ සංස්ථාවෙනි සංවිධාන නිකුත් කරන ණය මූල්‍යයක්. තේරෙනවද? ඒක තනි පුද්ගල ව්‍යාපාරවල කොහෙත්ම අදාළ නැහැ. එහෙනම් ඒක වැරදි, ඒක ගන්න බෑ. වගකීම අසීමිත වීම. මොකද කියන්නේ? හරිනේ. කේවල ස්වාම ව්‍යාපාරිකයාගේ වගකීම අසීමිතයි. ඒක හරි. ඊළඟට නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. ඒකත් හරිනේ. කේවල ස්වාම ව්‍යාපාරයේ ලියාපදිංචි කරනවා මිසක සංස්ථාපනය කරන්නේ මෙයාටම ආවේනික නීතියක් කරද නීතිගත කරන්නේ. ඒ නිසා නෛතික පුද්ගලෙක් නොයි. මොකද සංස්ථාපනය කළොත් පමණයි නෛතික පුද්ගලෙක් වෙන්නේ. එහෙනම් ඒකත් ගන්න බෑ. ගන්න බෑ. පුළුවන් නේ, ගන්න පුළුවන් නේ. සංස්ථාපනය කරන්නේ නැහැ කියන්නේ ව්‍යාපාර නාමී ලියාපදිංචි කරනවා. ඒකට නෛතික පුද්ගල භාවය නැහැ තමයි. ඒක හරි. ව්‍යාපාර ලියාපදිංචි අනිවාර්ය වීම. මොකද කියන්නේ? අනිවාර්ය නැහැනේ. කේවල ස්වාම ව්‍යාපාරවත් හවුල් ව්‍යාපාරවත් ලියාපදිංචි අනිවාර්ය නැහැ. අනිවාර්ය වෙන්නේ හිමිකරුවන්ගේ සම්පූර්ණ වලින් බැහැර ව්‍යාජ නාමයකින් ව්‍යාපාරය පවතිද්දී පමණයි. තේරුණාද? ඒක වැරදිනේ.
ලියාපදිංචි අනිවාර්ය වෙන්නේ නැහැ. වැරදි. ස්වාධීනව තීරණ ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම කේවල ස්වාම ව්‍යාපාරයක ඉන්න එක්කෙනයි එයාට තමන්ගේ මතය අනුව තමන්ගේ කැමැත්ත අනුව තීරණ ගන්න පුළුවන්. එහෙනම් ඒකත් හරි. ඒකත් ලක්ෂණයක්. මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීම අනිවාර්ය වේ. කොහෙත්ම නැහැ. තනි ව්‍යාපාරවලට සහ හවුල් ව්‍යාපාර දෙකටම අනිවාර්ය නැහැ. ගිණුම් තැබීම සහ විගණන දෙකටම අනිවාර්ය නැහැ. ඒ නිසා ඒකත් නෙවෙයි උත්තරේ. එහෙනම් ඒකත් වැරදි. ඒ නිසා උත්තරේ B C E BCE. ඒ කියන්නේ උත්තරේ තුන්වෙනි උත්තරේ. මෙන්න මේක උත්තරේ. BCE. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මේ 2017 විභාග ප්‍රශ්නය. 2017 7වෙනි MCQ ප්‍රශ්නය. 2017 පේපර් එකේ 7වෙනි බහුවර්ණ ප්‍රශ්න වශයෙන් ආපු එක. හවුල් ව්‍යාපාර සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත් දැක්වේ. හවුල් ව්‍යාපාර වලට අදාළ ප්‍රකාශයන් කිහිපයක් තමයි තියෙන්නේ. බලන්න ප්‍රශ්නයට තියෙන ලේසි. ඉහත ද ඇතුලෙන් හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශ වන්නේ. අන්න මේ ලක්ෂණ දීලා තියෙනවා කිහිපයක් ව්‍යාපාර සම්බන්ධව. ඒකෙන් හවුල් ව්‍යාපාර හා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශ තමයි අහන්නේ. එතකොට ඒ හවුල්කරුවන් අතර ලිඛිත ගිවිසුමක් පැවතීම අත්‍යවශ්‍යයි. හරිද ඒක? හවුල් ඉහත ද ඇතුලෙන් හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. හවුල්කරුවන් අතර ලිඛිත ගිවිසුමක් පැවතීම අත්‍යවශ්‍යද? නැහැ. අත්‍යවශ්‍ය නැහැ. අනිවාර්ය නැහැ. අනිවාර්ය නැහැ. තිබෙන්න පුළුවන් තිබෙන්න පුළුවන්. එහෙනම් ඒක නෙවෙයි උත්තරේ. ඒක වැරදි. ව්‍යාපාර නාම ආඥාපන යටතේ ලියාපදිංචි අත්‍යවශ්‍ය වේ. මොකද කියන්නේ? ඒකත් වැරදි. ව්‍යාපාර නාම ආඥාපන යටතේ ලියාපදිංචි අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය වෙන්නේ අයිතිකරුවන්ගේ නම් වලින් බැහැරව ව්‍යාජනම කියනවා නැත්නම් අත්‍යවශ්‍ය නැහැ. වැරදි ඒක. නෛතික පුද්ගල භාවයක් නොමැත. හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් කියනවා. ඒක හරිනේ. නෛතික පුද්ගල භාවය නෑ. ඇයි? සංස්ථාපනය කරන්නේ නෑනේ. කරන්නේ නම ලියාපදිංචි කිරීම. එතකොට නෛතික පුද්ගල භාවය ලැබෙන්නේ නෑ. බලමු ඒක හරිද කියලා. ඔව්. නෛතික පුද්ගල භාවය නොමැත. ඒක හරි වගේනේ. හරිනේ. ව්‍යාපාර නාමාඥාපනට ලියාපදිංචි අත්‍යවශ්‍ය වේ. වැරදි. අත්‍යවශ්‍ය නෑනේ. මේක හරි. නීතිම පුද්ගලිකත්වයක් නැහැ. ඒ සංස්ථාපනය නොකරන නිසා. උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව හවුල් ගිවිසුමකට තීරණය කළ හැක. සපුරා වැරදි. සපුරා වැරදිනේ. ලිඛිත ගිවිසුමකට තීරණය කරන්න බෑ. මොකද සමාගම් නීතිය තමයි උපරිම සංඛ්‍යාව දාලා තියෙන්නේ. සමාගම් නීතිය තමයි උපරිම සංඛ්‍යාව දාලා තියෙන්නේ. ඒ නිසා බෑ. ඒ නිසා බෑ. ඊළඟට හවුල්කරුවන්ගේ වගකීම අසීමිතය. හවුල්කරුවන්ගේ වගකීම අසීමිතය. ඒක හරිද? ඒකත් හරි වගේනේ. හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. හරිනේ. හරි. ලංකාවේ තියෙන සාමාන්‍ය හවුල් ව්‍යාපාරය යාලගේ වගකීම අසීමිතයි. එහෙනම් ඒකත් හරි. එහෙනම් හරි දෙකක් තිබුණා නේද? නෛතික පුද්ගල භාවයක් නැහැ. වගකීම අසීමිතයි. දෙකම හරි. C සහ E. C සහ E තියෙන්නේ දෙවෙනි උත්තරේ. උත්තරේ 2. උත්තරේ 2. උදාහරණයක් මේක කතා කරද්දි මට තව දෙයක් මතක් වුණා. මොකද මේ හොඳ ප්‍රශ්නයක් එන්න පුළුවන් විභාගයට එකක්. මොකද්ද? දැන් මේකේ කිව්වනේ නෛතික පුද්ගල භාවය නැහැ. උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව. හවුලක උපරිම සංඛ්‍යාව කීයද? 20යිනේ. 20යි. හරිද? උපරිමේ 20යි. උපරිමේ 20යි. උපරිමේ 20යි. උපරිමේ 20යි. උපරිමේ 20යි කියලා තීරණය කළේ කවුද? කවුද? සමාගම් නීතිය. හවුල් නීතිය නෙවෙයි. සමාගම් නීතිය. සමාගම් නීතිය. පැහැදිලිනේ? හවුල්කරුවන්ගේ උපරිමයේ තීරණය කරේ හවුල් ව්‍යාපාර නීතිය නෙවෙයි. සමාගම් නීතිය. දැන් ඔබට අපි කියන්නේ මේකේ තියෙනවා උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව හවුල් ගිවිසුමකට තීරණය කළ හැකිය. ඕක වැරදි. නමුත් අපි මෙහෙම හිතමු. හවුල්කරුවන්ගේ හවුල්කරුවන්ට වැටුප් ගෙවීම නොගෙවීම සම්බන්ධව හවුල් ගිවිසුමට තීරණය කළ හැක. හරියටම හරි. හවුල්කරුවන්ගේ ප්‍රාග්ධනයට පොලි ගෙවීම නොගෙවීම හවුල් ගිවිසුමකට තීරණය කළ හැක. හරියටම හරි. තේරෙනවද? ඒ වගේම හවුල්කරුවන්ගේ අමතර ණය හවුල්කරුවන් සපයන
අමතර ණය ප්‍රාග්ධනයට 105 නෙවෙයි 15ක් දක්වා ගෙවන්න ලිඛිත කිවිසුමට තීරණය කරන්න පුළුවන්. ඒකත් හරියටම හරි. එහෙමනම් හවුල් ව්‍යාපාරික හවුල් කරන සංඛ්‍යාව 20 හෝ ඊට වැඩි කියලා තීරණය නැත්නම් 20 හෝ 20ට වැඩි කියලා තීරණය කරන්න ලිඛිත කිවිසුමට හැකද? හැක නැහැ. ඇයි මේ වෙනස? දැන් මාර ලිස්ට් එකේ කීපයක්ම කිව්වේ ලිඛිත කිවිසුමට පුළුවන්. ඒ කියන්නේ මං කිව්ව දැන් 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ කියනවා පළවෙනි උපවගන් 24 වන වගන්තියේ පළවෙනි උපවගන්තියෙන් කියනවා ලාභ සමානව බෙදා ගන්න. මෙන්න මේ උදාහරණයෙන් අල්ලගන්න සරලවම 1890 හවුල් ව්‍යාපාර නීතියේ 24 වන වගන්තියේ පළවෙනි උපවගන්තියෙන් කියනවා ලාභ සමානව බෙදාගත යුතුයි. එහෙම කිව්වට මේ වගේ ලිඛිත කිවිසුමක් තියෙනවා නම් ඒ ලිඛිත කිවිසුමේ දාගන්න බැරිද ලාභ අනුපාතය සමසමව නෙවෙයි 3ට 2ට 1ට බිඳුවයි. එකිනෙකට බිඳුවයි දෙන්නෙම නෑ. එහෙම දාගන්න බැරිද? පුළුවන්. දාගත්තොත් ලාභ අනුපාතයේ සමානුපාතනේ වළංගුනේ මේක. ඒකනේ අපි කිව්වේ හවුල් ව්‍යාපාර නීතියට වඩා ප්‍රබල වෙන්නේ. හවුලක ක්‍රියාකාරීත්වයට අංක 1ට බලපාන්නේ නීතිය නෙවෙයි ලිඛිත කිවිසුම. අනන් ලිඛිත කිවිසුමේ පුළුවන් අර හවුල් ව්‍යාපාර නීතියෙන් කියන දේ බැහැර කරලා හවුල් කරුවන්ගේ කැමැත්ත අනුපාතයෙන් දාගන්න පුළුවන්. හවුල් නීතිය කියනවා ප්‍රාග්ධනයට පොලි අය කරන්න බෑ. නමුත් ඒක බැහැර කරලා හවුල් කරුවන් සාමූහිකව තීරණය කළා දාන්න පුළුවන් ප්‍රාග්ධනයට වාර්ෂිකව 10% පොලියක් ගෙවනවා කියලා. අන්න ඒ වගේ හවුල් කරෝ සංඛ්‍යාව 20යිනේ. නෑ 20 නෙමෙයි 50ක් ඉන්න පුළුවන් කියලා කිවිසුම දාගන්න බැරිද? බෑ. ඇයි බැරි? මේ ලස්සන ප්‍රශ්නයක් මම මේ කියන්න ඕනේ. ඇයි බැරි? දැන් අර පුළුවන් කිව්වේ හවුල් නීතියනේ. හවුල් නීතිය කියන කොන්දේසි බැහැර කරන්න පුළුවන්. බැහැර කළා ලිඛිත කිවිසුම හදන්න පුළුවන්. නමුත් හවුල් කරන සංඛ්‍යාව තීරණය කරේ හවුල් ව්‍යාපාර ආඥාපනතේ නොවේ සමාගම් පනත. යන්න සමාගම් පනත ප්‍රබලයි. සමාගම් පනත ප්‍රබලයි සමාගම් පනත විසි කරන්න බෑ. ඒ නිසා සමාගම් පනතට පිටුපාලා හවුල් කරන සංඛ්‍යාව 25ක් 30ක් කියලා ලිඛිත කිවිසුම දාගන්න බෑ. නමුත් ප්‍රාග්ධනයට පොලියක් ගෙවනවා සියයට මෙච්චරක් ගෙවනවා කියලා දාගන්න පුළුවන්. ඇයි? එතන පිටුපාන්නේ හවුල් ව්‍යාපාර නීතියට. ඒ නිසා හවුල් නීතියට පිටුපාන්න පුළුවන්. සමාගම් නීතියට පිටුපාන්න බෑ. ඒ නිසා හවුල් කරන සංඛ්‍යාව මේ වගේ කිවිසුමකට තීරණය කරන්න බෑ. තේරෙනවද? හොඳ ප්‍රශ්නයක් ඔක ඇහුවොත් ඉස්සරහට. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2018 විභාග ප්‍රශ්නය 2018 පේපර් එකේ 6 වෙනි බහුවර්ණ ප්‍රශ්නය වශයෙන් ආපු එක. නිමල් හා කමල් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන නමුත් ඔවුන් අතර හවුල් කිවිසුමක් නොතිබුණි. හොඳට තේරුම් ගන්න වාක්‍ය. නිමල් හා කමල් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන නමුත් ඔවුන් අතර හවුල් කිවිසුමක් නොතිබුණි. දැන් හවුලක් ආරම්භ කරන්නේ කොහොමද? කොහොමද? කිවිසුමක් මගින්. කිවිසුමක් නැත්නම් හවුලක් නැහැ. කිවිසුමක් කියන්නේ එකගතාවයන්නේ. එකගතාවයක් නැත්නම් පවුලකුත් නැහැනේ. දැන් පවුල් ජීවිත ඇති වෙන්නේ එකගතාවෙන්නේ. බලහත්කාරයෙන් නෙවෙයි. ඒ වගේ තමයි හවුල් ඇති වෙන්නේ බලහත්කාරයෙන් නෙවෙයි එකගතාවෙන්. ඒ කියන්නේ කිවිසුමක්. කිවිසුමක් තියෙන්න ඕනේ. දැන් මෙතන කියනවා මේ දෙන්න අතර හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන නමුත් හවුලක් පවත්වාගෙන යනවලු. ඔවුන් අතර කිවිසුමක් නොතිබුණු. මේක අබබ්‍රසයි නේද? හරිනේ මත මං කියන තර්කේ. මොකද හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවලු. එතකොට කිවිසුමක් නැහැලු. එහෙනම් කිවිසුමක් නැත්නම් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බෑ. මම හිතන්නේ මේක වෙනස් මේක කරන් තිබුණේ නිමල් සහ කමල් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන නමුත් ඔවුන් අතර ලිඛිත හවුල් කිවිසුමක් නොතිබුණි. අන්න ලිඛිත කිවිසුමක් තිබුණේ නැහැ. ඒකයි වෙන්න ඕන. ඉතින් මේ වගේ පොඩි මිස්ටේක් වෙනවනේ කාටවත් අපි මිනිස්සුෝනේ. මේ වගේ ප්‍රශ්නයක් ආවම අර තර්කයට ගිහිල්ලා ප්‍රශ්න අනාගන්න යන්න එපා. එතනදී ඔබ තීරණය කරා රයිට් මේ කියන්නේ කිවිසුමක් නොතිබුණු කියන එකේ තේරුම ලිඛිත කිවිසුමක් නැහැ. ලිඛිතව කිවිසුමක් තිබුණේ නැහැ. දන්නවනේ ලිඛිතව කිවිසුමක් තියෙනකොට යන්නේ එක ක්‍රමවේදයකට වාචික කිවිසුමක් තියෙද්දී යන්නේ එක ක්‍රමවේදයකට. වාචික කිවිසුමක් තියෙද්දී ලාභ බෙදාගන්නේ හවුල් නීතිය 24 වගන්තිය අනුව සමානව. ලිඛිත කිවිසුමක් තියෙද්දී ලාභ බෙදාගන්නේ ලිඛිත කිවිසුමේ සඳහන් අනුපාතයට. පැහැදිලි නේද? එහෙනම් මේක වඩා හොඳයි තිබුණා නම් පවත්වාගෙන නමුත් ඔවුන් අතර ලිඛිත කිවිසුමක් නොතිබුණ එක නම් හොඳයි. ඉතින් අපි මේ මතෙම ඉන්න හරිනේ. පසුගිය වසරේදී ඔවුන් විසින් යෙද වූ ප්‍රාග්ධනයට මෙන්ම අමතරව
යෙදූ ණය මුදල් වලටද 5% පොලියක් ලබාගෙන ඇති අතර. හරිනේ. මේකෙනුත් කියනවා හවුල් ව්‍යාපාරයත් සක්‍රිය තියෙනවා. එතකොට කෙනෙක් විසුමක් තියෙනවා. විසුම වාචිකයි. පසුගිය වසරේදී ඔවුන් විසින් යෙද වූ ප්‍රාග්ධනයට මෙන්ම අමතරව යෙදූ ණය මුදල් වලටද 5% පොලියක් ලබාගෙන තියෙනවා. දැන් අමතරව යොදවන අරමුදල් වලට 5% පොලිය හරි. ඒක ඕකේ. හවුල් නීතියෙන් අපට ඒක දීපොයි තියන්නේ. නමුත් ප්‍රාග්ධනයට පොලියක් ගන්න අපට අයිතිවාසිකමක් දීලා නැහැ. ඒක වැරදි. ඊළඟට ඇති අතර නිමල් තම මිතුරුක වූ සුනිල්ව හුදෙක් සිය කැමැත්ත මත පමණක් හවුල්කරුවෙක් ලෙස බදවගත්තා. නිමල් එයාගේ කැමැත්ත මත. එතේට කමල් ඉඳදී කමල්ගෙන් නොයුමසා කමල්ගේ එකඟත්වය නොමැතිව තනි කැමැත්තට බදවගත්ත හවුල්කරුවෙක්. කවුද සුනිල්ව? කමල් ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් තමන්ට දැනට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව පවසා එය වැඩි කිරීමට ඉල්ලීමක් කර ඇත. ඒ මදිල දැන් කමල් තමයි මේකේ CEO වශයෙන් යන්නේ. ප්‍රධාන විධායක නිලධාරියකින් තනතුර වැඩ කරන්නේ. එයාට වැටුපක් ලැබෙනවා. වැටුප මදි කියලා වැටුප වැඩි කරගන්න ඉල්ලීමක් කරනවා. ඒක හරියද? හවුල් නීති අනුව ගත්තොත් කළමනාකරණයට සම්බන්ධ වෙන්න පුළුවන් වැටුප් බෑ. වැටුප් ලබා ගන්න බෑ. මොකද මේකේ පැහැදිලි මොකද්ද? ලිඛිත කිවිසුමක් නැහැ. හවුල් ව්‍යාපාරයක් තියෙනවා. ලිඛිතව කිවිසුමක් නැහැ. ලිඛිතව කිවිසුමක් නැති හැම වෙලාවෙම හවුල් ව්‍යාපාරයේ සියලු කළමනාකරණ තීරණ ගෙනියන්න ඕනේ හවුල් ව්‍යාපාර නීතියේ 24 වන වගන්තිය අනුවමයි. එහෙනම් වැටුප් ලබන්නත් බෑ. ඊට සිද්ධියේ දැක්වෙන පරිදි මෙම හවුල් ව්‍යාපාරය හවුල් ව්‍යාපාර ආඥාපනතර අනුව ඒ කියන්නේ 24 වන වගන්තිය කියන එක උල්ලංඝනය කර ඇති කොන්දේසි ගණන. මෙහෙම ප්‍රශ්නත් විභාගයට ඉඳ හිට අහනවා. නිතර අහන්නේ තේරෙනවද? කඩ කළ ඇති කොන්දේසි ගණන. නැත්තම් මොවුන් ඉටු කරන කාර්යයන් සංඛ්‍යාව. ඒ වගේ ප්‍රශ්න කලාතුරකින් අහනවා. මේක මොකද මේක විවාදිත ප්‍රශ්න. මේක පහුගිය මේ මෑත 2018 19 අවුරුද්දේදී උත්තරපත්‍ර පරීක්ෂණයේදී විවාදිත ප්‍රශ්නයක් වුණා. මොකද මේක එක එක කෝණ වලින් දැන් කෙනෙකුට පුළුවන් කියන මේක හතරක් කියලා අරප්පු කරන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් නෑ. තුනක් තියෙනවා. ඒකත් ඔප්පු කරන්න පුළුවන්. අන්න ඒ නිසා මේ ප්‍රශ්න අඩු කරන්න නිර්දේශ වුණා 2020 දී එකක්වත් ඇහුවේ නැහැ නිසා. නමුත් ඉස්සරහට අහන්න පුළුවන්. දැන් සමස්ත ප්‍රශ්නේ මතකයිනේ. මේ දෙන්න හවුල් ව්‍යාපාරයක් කරගෙන ගිහිල්ලා තියෙනවා. ලිඛිතව කිවිසුමක් නැතුව. වාචික කිවිසුමක් නැතුව. එහෙනම් අහනවා අන්තිමට හවුල් ව්‍යාපාර ආඥාපනතර අනුව ඒ කියන්නේ 24 වන වගන්තියට අනුව උල්ලංඝනය කරති කොන්දේසි ගණන. මුලින් දැන් බලන්න මොනවද කියලා. පසුගිය වසරේදී ඔවුන් විසින් යෙද වූ ප්‍රාග්ධනයට මෙන්ම අමතර වේදූ ණය මුදල් වලට 5% පොලියක් ගත්තා. මොකද්ද කඩ කරපු එක? අමතර ණය වලට 5% පොලිය හරි. යෙද වූ ප්‍රාග්ධනයට පොලියක් බෑ. අන්න නීති උල්ලංඝනය කරා. එකක්. වෙන කඩ කරපු එකක් තියෙනවා. ඊළඟට නිමල් තම මිතුරුක වූ සුනිල් හුදෙක්සිය කැමැත්ත මත පමණක් හවුල්කරුවෙක් වශයෙන් බදව ගත්තා. එහෙම බදව ගන්න බෑ. සියලු හවුල්කරුවන්ගේ කැමැත්ත මත තමයි කරන්න ඕනේ. එහෙමනම් තවත් කොන්දේසියක් කඩ කරා. මොකද්ද? නව හවුල්කරුවෙක් බදව ගන්නකොට හැම දෙනාගම කැමැත්ත ගත්තේ නැහැ. කොන්දේසි දෙකයි. ඊළඟට කමල් ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් තමන්ට ලැබෙන වැටුප ප්‍රමාණවත් නැහැ කියලා වැටුප් වැඩි කරන්නත් ඉල්ලීමක් කරලා තියෙනවා. අන්න තුන්වෙනි එක. මොකද්ද? 24 වන වගන්තිය අනුව කළමනාකරණයට එන්න පුළුවන් හැමෝටම වැටුප් ලබන්න බෑ. මෙයා වැටුපක් ලැබුවා. 3යි. එච්චරයි. එහෙනම් හවුල් නීතිය අනුව මෙතන කොන්දේසි 3ක් අඩ වෙලා තියෙනවා. බලන්න 3ක් තියෙදි කියලා. තියෙනවා. තුන්වෙනි උත්තරේ. එහෙනම් උත්තරේ 3. පැහැදිලි නේද? හොඳ ප්‍රශ්නයක් ඒක. ඊළඟ ප්‍රශ්නය 2019 විභාග ප්‍රශ්න පත්‍රයේදී 8 වෙනි ප්‍රශ්නය වශයෙන් යොමු වෙච්ච MCQ ප්‍රශ්නේ. MCQ ප්‍රශ්නේ. ව්‍යාපාරවලට අදාළ ලක්ෂණ සමහරක් පහත දැක්වේ. ලක්ෂණ කීපයක් තියෙනවා. මොකද්ද අපි ඊළඟට කරන්න ඕනේ? කාලය කළමනාකරණය කරන්න ඉගෙන ගන්න එපා. කාලය කළමනාකරණය කරන්න අපි මේව කියවන්න එපා. බලන්න අහන්නේ මොකද්ද කියලා. අහන්නේ මොකද්ද කියලා උළුවට අරගෙන මේ ටික කියවමු. ඒතකොට වැඩේ ඉක්මන්. ඒ කියන්නේ විනාඩි 2ක් යනක අපිට විනාඩි 1කමාරෙන් පුළුවන් කම්ප්ලීට් කරන්න. විනාඩි භාග ඉතුරු කරගමු. ඇයි? ටිකක් ගැටලු සහගත ප්‍රශ්න 4ක් 5ක් 10ක්වත් තියෙනවා. අපිට පුළුවන් ඒකට වැඩි කාලයක් දෙන්න. ඒතකොට අපිට පැය දෙකකින් සම්පූර්ණ උත්තර අපිට කම්ප්ලීට් උත්තර නිවෘද සපය ගන්න පුළුවන්. අහන්නේ ඉහත ද ඇතුරෙන් හවුල් ව්‍යාපාරයක ලක්ෂණ පමණක් අඩංගු වරණේ.
කේලුසාම ව්‍යාපාර ලක්ෂණ නැත්නම් තියෙනම හවුල් ව්‍යාපාරයකට අදාළ ලක්ෂණ පමණක් අඩංගු උත්තරේ තමයි අහන්නේ. එතකොට එක නීතිමය අවශ්‍යතාවම වීම. නීතිමය අවශ්‍යතාවම වීම. දැන් හවුල් ව්‍යාපාරයක දැන් තනි ව්‍යාපාරයක එක්ක සැසඳුවොත් නීතිමය අවශ්‍යතාවය වැඩි. ඇයි මෙයාට මාවේනික නීතියක් තියෙනවනේ. තේරෙනවද? සමාගම් එක බැලුවොත් සමාගම් වලට වඩා නීතිමය අවශ්‍යතා අඩුයි. අපි බලමු මේක මොකද්ද කියන්නේ කියලා. අකණ්ඩ පැවැත්ම තියෙනවද? නැහැ. අකණ්ඩ පැවැත්මක් නැහැනේ. අකණ්ඩ පැවැත්මක් නැත්තේ ඇයි? හවුල් ව්‍යාපාර සංස්ථාපනය කරන්නේ නැහැනේ. එහෙනම් මේක වැරදි. මේක ගන්න බෑ. අසීමිත වගකීම. ඒක හරිනේ. හවුල් ව්‍යාපාර වල වගකීම අසීමිතයි නේ. අන්‍යෝන්‍ය එකගතාවය. අන්‍යෝන්‍ය එකගතාවය. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය නෙවෙයි. අන්‍යෝන්‍ය එකගතාවය. ඒකත් පොඩි ගැටලුවක් තියෙනවා. දැන් අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය කරන හරියටම හරි. හවුල් ව්‍යාපාරික ලක්ෂණයක්. මොකද එක් හවුල් කරුවෙක් තමාගේත් සිසු හවුල් කරුවන්ගේත් නියෝජිතයෙකු වශයෙන් අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙනවා. තේරුණාද? නමුත් මෙතන තියෙන අන්‍යෝන්‍ය එකගතාවය. ඉතින් නියෝජ්‍යත්වය නෙවෙයි. නමුත් මේකෙත් අර්ථයක් නැතුවම නොවේනේ. ඒ කියන්නේ එකිනෙකා එකඟ වෙලානේ මේ ගිවිසුම ඇති වෙන්නේ වාචිකව හරි ලිඛිතව හරි ඇඟවීමෙන් හරි එකගතාවෙන්නේ. ඒකෙත් ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි ඒකත් පොඩ්ඩක් තියමුකෝ. ව්‍යාපාරේ නමින් බදු ගෙවීම. පැහැදිලිවම නැහැනේ. ව්‍යාපාරේ නමින් බදු ගෙවන්නේ නීතිමය පුද්ගල භාවයක් තිබේ නම්. හවුල් ව්‍යාපාර සංස්ථාපනය කරන්නේ නැහැ. නැති නිසා නීතිමය පුද්ගලයෙක් නෙවෙයි. එතනදී බදු ගෙවන්නේ හවුල් කරෝගේ නමින්. ඒ නිසා ඒක ගන්නත් බෑ. ඒක ගන්නත් බෑ. එබැවින් දැන් අපි වඩාත්ම වැරදි සහගත උත්තර දෙක අයින් කරා. දැන් සැක සංකා උත්තර නැත බලන්න. නීතිමය අවශ්‍යතාවම වීම. තනි ව්‍යාපාර වලට වඩා වැඩි සමාගම් එක බලද්දී අඩුයිනේ. එහෙනම් අපිට ඒක ගන්න පුළුවන්. පැහැදිලිනේ? දැකද මේ උත්තර සිලෙක්ට් කරන විදිය. ඊට පස්සේ අසීමිත වගකීම. ඒක හරියටම හරිනේ. හවුලේ වගකීම අසීමිතයි. ඒකත් හරි. එතකොට අන්‍යෝන්‍ය එකගතාවය. දැන් මේක බොහොම සූක්ෂම ලෙසනේ. සූක්ෂම ලෙස ඔබව හොල්මන් කරන ඔබේ මනස අවුල් කරන පාවිච්චි කරන වචන මේ. මෙතන වචන හරඹයක් තියෙන්නේ. ඒවටත් අපි හවු වෙන්නේ නැහැ. ඒවටත් අපි බය වෙන්නේ නැහැ. අපි නිතරම විභාගෙට පුළුවන් තරම් ශක්ති සම්පන්න වෙන්න ඕන. පීඩනය කියන එක විභාග පීඩනය කියන එක අපේ මොළගෙඩි වලින් අයින් කරගන්න ඕනේ. අන්‍යෝන්‍ය නියෝජ්‍යත්වය. නැතුණාට අන්‍යෝන්‍ය එකගතාවකුත් තියෙනවානේ. හැම දෙනාම එකට එකතු වෙලා එකඟ වෙලා නෙමෙයි ගිවිසුම ඇති වෙන්නේ. එහෙනම් ඒකත් හරි. එහෙමනම් උත්තරේ එන්න ඕනේ ACD. ACD කියන්නේ උත්තරේ දෙක. ඒකත් ප්‍රශ්නේ ලේසි. නමුත් අර පැටලෙන විදිහට දීලා තියෙනවා. ඒ නිසා බොහොම සංයමයෙන් බොහොම උනන්දුවෙන් උපේක්ෂා සහගතව මේ දිහා බැලුවොත් තමයි නිවැරදි උත්තරේ. නැත්නම් ඔයගොල්ලෝ උත්තරේ පටල ගන්නවා. පැහැදිලිනේ? දෙවෙනි එක. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2020 අන්තිම අවුරුද්ද අලුත්ම ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නය වශයෙන් අහපු MCQ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වඩාත් බහුලව පවතින ව්‍යාපාරික ආයතන වර්ගය වන්නේ කුමක්ද? මෙන්න මේක නම් හරිම අමාරු. බලන්න බැලුවොත් අමාරු නේද? කිසිදු අමාරුවක් නැහැ. 2020 දරුවන්ගේ වාසනාවට ආපු ප්‍රශ්නයක්. මම හිතන්නේ 100%ක්ම මේක නිවැරදි කරන්නේ නැති. ලංකාවේ ලෝකෙත් බහුලවම ව්‍යාප්ත වෙච්ච සංවිධානය මොකද්ද? තනි පුද්ගල හේවත් කේවලසාම ව්‍යාපාර සංවිධාන. මේකක් ගන්න වෙන හවුල් ව්‍යාපාර නෙවෙයි, සමුපකාර නෙවෙයි, පොදු සමාගම් නෙවෙයි, වරලත් ව්‍යාපාර නෙවෙයි. උත්තරේ 4. ඒක නම් බොහොම ලේසි. 4. ඕගොල්ලන්ගේ අවුරුදු වලට ඒ වගේ ප්‍රශ්න ලැබෙයි කීපයක් හරි. අපි ඊළඟ ප්‍රශ්නයටත් යමු. බහුවර්ණ වලට අමතරව මේ පීරියඩ් එක තුල ආපු අනිකුත් වාස්තික ප්‍රශ්න. මොනවද? හිස්තැන් ප්‍රශ්න, සුදුසු වචන නැත්නම් වචනය යොදලා හිස්තැන් පුරන ප්‍රශ්න 10ක් එනවනේ. ඒ කියන්නේ ඔක්කොම 10යි. ඉතින් සමහර විට සමහර මාතෘකාවලින් ප්‍රශ්න අහුවෙන්නේ නැහැ. දැන් මේක ඔබට තේරෙයි. මේකෙන් අඩු දැන් MCQ ප්‍රශ්න normally අහනවා. definitely අවම එකක් අහනවා. දෙකකුත් අහපු අවස්ථා අපි දැක්කනේ. මේක සමහර අවුරුදු වල අහනවා අහන්නේ නැහැ. 2010 26 වෙනි ප්‍රශ්නේ වශයෙන් ආව හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතිය වන්නේ. 2010 ළමයිත් වාසනාවන්තයිනේ. බොහොම සරල ප්‍රශ්නයක්. හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතිය බ්‍රිතාන්‍ය නීතියම අනුකරණය කරලා හදාගත්ත නීතිය මොකද්ද? 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත.
පැහැදිලි ලේසි නේද? ඊළඟට 2011 විභාග ප්‍රශ්නය 25 වෙනි ප්‍රශ්නය වශයෙන් ආවේ. හවුල් ගිවිසුමක් නොමැති විට හවුල් ව්‍යාපාරයක හවුල් කරුවන් අනුගමනය කළ යුතු විධිවිධාන. හිස්තනක් ආඥාපනතේ හිස්තනක් වගන්තිය සඳහන්ව තිබේ. සරලයි නේද? හවුල් ගිවිසුමක් නොමැති විට මේ අහන ක්‍රමේ තමයි මම කැමති නැත්තේ. මේක තියෙනවා ලිඛිත ගිවිසුමක් නොමැති විට. ගිවිසුමක් තියෙනවා වාචිකවක් තියෙනවානේ. ලිඛිත ගිවිසුමක් නොමැති විට හවුල් ව්‍යාපාරයක හවුල් කරුවන් අනුගමනය කළ යුතු විධිවිධාන. ලිඛිත ගිවිසුමක් නැත්නම් හවුලේ කළමනාකරණයේදී හවුලේ ප්‍රශ්න මතුව අවස්ථාවක ගැටුම් බේරුම් කිරීමේදී අපි යන්න ඕනේ 1990 හවුල් ව්‍යාපාර ආඥාපනත අනුව. මොකද්ද වගන්තිය? 24 වන වගන්තිය විධිවිධාන අනුව නේ. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ 1890 හවුල් ව්‍යාපාර ආඥාපනතේ 24 වන වගන්තිය. 24 වන වගන්තිය සඳහන් තිබේ. උපවගන්ති 9ක් තියෙන කියලා මතකයි. අන්නේ උපවගන්ති 9 කාරණා අපි සැලකිලිට ගනිමින් ඒ කාරණාවලට අපි අනුගත වෙමින් තමයි හවුල පවත්වාගෙන යන්නට ඕනේ. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2013 ආපු විභාග ප්‍රශ්නය 33 වෙනි ප්‍රශ්නේ අයන්න. 33 වෙනි ප්‍රශ්නේ අයන්න. සීමා සහිත සමාගමකට නෛතික පුද්ගල භාවයේ හිමි වෙනුවේ සමාගම් පනතින් සහ හිස්තනක් මගින්. මේකට විශේෂයෙන්ම මම කියනවනේ මේක ගොඩක් ළමයි අසාර්ථක කරගත්ත ප්‍රශ්නයක්. 2013 පස්සේ 2014 අවුරුදු විතර තමයි ඇගීම් වාර්තාව වෙන්නේ. දන්නවනේ ඇගීම් වාර්තාව? ඒ කියන්නේ සෑම විභාගයක් අවසානයේම උත්තරපත්‍ර පරීක්ෂණයක් අවසානයේම සෑම උත්තරපත්‍ර පරීක්ෂකවරයෙකුටම දෙනවා විශේෂ කඩදාසියක්. ඒකෙත් ඒගොල්ලෝ මතයක් පළ කරන්න ඕන. ඒ කියන්නේ ඒගොල්ලෝ එක එක ප්‍රශ්න වලට ළමයා ඒ ප්‍රශ්නෙත් අපි දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්ක එක තෝරගත්තද? ඒක සාර්ථකද නැද්ද? නැත්නම් ළමයා ප්‍රශ්නේ තේරුම් ගත්තද නැද්ද? ආදි වශයෙන් මතයක් ලියන්න ඕන. ඒ මත ටික ඔක්කොම එකට එක්කාසු කරලා හරිද? ඇගීම් වාර්තාව හදනවා. එහෙනම් ඇගීම් වාර්තාවේ තියෙන ඒ කියන්නේ ඇවරේජ් එක සාමාන්‍ය මතය. ඒ කියන්නේ ළමයා විභාගෙට පිළිතුරු පත්‍ර ලිවීමේදී අනුගමනය කර මානසිකත්වයක පෙන්눔 කරන්න. ඉතින් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් තුන්වෙනි ප්‍රශ්නේ බොහෝ සිසුන් අත්හරින ලදී. නැත්නම් ඒ ප්‍රශ්නේ බොහෝ සිසුන් නිවැරදිව අවබෝධ කරගෙන සාර්ථක පිළිතුරු ලියා තිබුණේ. නැත්නම් දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ බොහෝ සිසුන් තේරුම් ගත්ත පිළිතුරු ලිවීමට 2002 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් තුන්වෙනි ප්‍රශ්නේ බොහෝ සිසුන් තෝරා ගත්තද පිළිතුරු ලිවීමට තෝරා ගත්තද නිසි අවබෝධයකින් පිළිතුරු ලියා නැත. ඔන්න වගේ ලස්සන මත තියෙනවා. ඉතින් ඒ ඇගීම් වාර්තාවේ හොඳ නොලෙජ් එකක් එනවා ටීචර්ස්ලටත් ඒ වගේම ළමයිට. තේරෙනවද? ඒකේ පැහැදිලිවම කියලා දුන්නා මේක ළමයි ලියන්න තෝරගෙන ලියන්න මේ අනිවාර්යෙන්. තෝරගත්තට අසාර්ථකයි. ඒ කියන්නේ 99%ම ලියලා නැහැ. සීමිත සමාගමකට නෛතික පුද්ගල භාවයේ හිමි වුණුවේ සමාගම් පරිදි හම්බ වෙනවනේ. ඇයි? සමාගම් පනත යටතේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුල නීතිගත කරනවනේ සංස්ථාපනය කරා නම් හිමිකරුවන්ගෙන් වෙන් වූ පැවැත්මක් ලැබෙනවා. නීති හමුවේ ඒ සමාගම් නාමය කෘතිම පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නවා. එහෙනම් සමාගම් පනත හරි. සහ තවත් එකක් කියනවා මොකද්ද? තවත් එකක් කියනවා. මේක ඉතින් මේ උත්තරේ මම ලියන්නම් විවාදිතයි. හරිද? ඒ තමයි සාංගමික ව්‍යවස්ථා. සාංගමික ව්‍යවස්ථාවලිය. ඒ තමයි සාංගමික ව්‍යවස්ථාවලිය. අපි වැඩිදුර මේක බලන්න පුළුවන් සමාගම් පාඩමේදී. සාංගමික ව්‍යවස්ථාවලිය ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් කියන එක. තේරෙනවද? දැන් සමාගම් පනත යටතේ නීතිගත කරාම තමයි නෛතික පුද්ගල භාව හිමි වෙන්නේ. සමූපකාර පනත යටතේ සමූපකාරයක් ලෙස සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව තුල නීතිගත කරාම තමයි නීතිම පුද්ගලෙක් වෙන්නේ. විශේෂ හෝ පාර්ලිමේන්තු නීතියක් යටතේ විශේෂ අමාත්‍යාංශයක් තුල රාජ්‍ය සංස්ථාවක් නීතිගත කරාම තමයි නෛතික පුද්ගලෙක් වෙන්නේ. මිසක් මේ ව්‍යවස්ථාවලින් නීතිම පුද්ගල භාවයක් එනවද කියන එක ගැටලුවක් තියෙනවා. තේරෙනවද? දැන් සමාගම් නීතිය මේක හරියට අර්ථකථනය කරලා නැහැ. නමුත් සෑම සමාගමකම ව්‍යවස්ථාව තමයි සාංගමික ව්‍යවස්ථාවලිය. තේරුණාද? මේ සාංගමික ව්‍යවස්ථාවලිය තියෙන්නේ සමාගම ආරම්භ කර
නිවැරදිව කාර්යක්ෂමව පවත්වාගෙන යන්නේ කොහොමද? ඒ පවත්වාගෙන යාමට අදාළ විධිවිධාන. විධිවිධාන. ඉතින් සාංගමික ව්‍යවස්ථාවලට ඕන නම් විධිවිධානයක් දාන්න පුළුවන්. අප සමාගම නමින් සියලුම නීතිමය කටයුතු ඉටු කරනවා කියලා. එහෙම දාගත්තොත් අන්න එතනත් පොඩි අර නීති ඉදිරියේ පුද්ගලික වශයෙන් පිළිගැනීමක් එන්න පුළුවන්. නමුත් එහෙම කියලා නෑ සමාගම් නීතිය. මම එක කියන්නේ මේක අඩුපාඩුයි කියලා. මේක ඇත්තටම මේක නැතුව ගත්තනම් නෛතික පුද්ගල භාවය හිමි වෙන සමාගම් පනත මගින් කියන තමයි හොඳම උත්තරේ. නමුත් ඕනනම් සමාගම් නීතිය තහනමක් දාලා නැති නිසා සාංගමික ව්‍යවස්ථාවලින් දාන්න පුළුවන්. අපේ සමාගමේ නිශ්චල දේපල අත්පත් කර ගැනීම සමාගම නමින් කරන්නේ. තේරුණාද? නීති හමුවට යන්නේ සමාගම නමින්. රක්ෂණ උපු ලබා ගන්න සමාගම නමින්. බැංකු ගිණුම් විවෘත කරන්නේ සමාගම නමින්. ආදි වශයෙන් දාන්න පුළුවන්. දැම්මොත් ඒකෙත් නෛතික පුද්ගල භාවයක් කියන එක සංකල්පය ඊට ගන්න පුළුවන්. ඉතින් හොඳම නැහැ ඒක උත්තරේ. නමුත් ඉතින් ඒක තමයි අපේක්ෂා කරපු උත්තරේ උනේ. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2014 විභාග ප්‍රශ්නය 31 වෙනි ප්‍රශ්නය අයන්න වශයෙන් අහපු ප්‍රශ්නය ව්‍යාපාර වර්ග හා ව්‍යාපාර වර්ගීකරණ නිර්ණායක සම්බන්ධ දැනුම භාවිතා කර පහත බගුව සම්පූර්ණ කරන්න. මතකයි අපි විවිධ නිර්ණායක අනුව ව්‍යාපාර වර්ගීකරණය කරනවා. අන්නේ දැනුම යොදාගෙන මේක සම්පූර්ණ කරන්න පුළුවන්. විස්තරයේ තියෙනවා අයිතිය අරමුණ තියෙනවා. විස්තරය තමයි සේවකයින් දෙදෙනෙකු සේවයේදී සිටින මැහුම් සාප්පුවක්. සේවකයන් දෙදෙනෙක් විතරක් සේවය කරන මැහුම් සාප්පුවක්. මොකද්ද? අයිතිය පෞද්ගලික අංශේ ව්‍යාපාරය. එතකොට අරමුණ මොකක්ද එහෙනම්? පෞද්ගලික අංශේ නම් අරමුණ අනුව ලාභ මුල් කරගත් ව්‍යාපාර, සුබ සාධනේ මුල් කරගත් ව්‍යාපාර කියලා අපි ගන්නවනේ. එහෙනම් අරමුණ අනුව පෞද්ගලික අංශේ නම් මොකද්ද? ලාභය. ලාභ අරමුණු කරගත්තා. ලාභය. වාණිජ බැංකුවක්. කමර්ෂල් බැංක්ස්. ඒ වාණිජ බැංකුත් ළමයි මතක තියාගන්න සුබ සාධනේ නෙවෙයි. බැංකුත් ලාභ අපේක්ෂා කරනවා. ලාභ උපයා ගැනීම අරමුණෙම තමයි බැංකු ක්‍රියාත්මක වෙන්නේ. හරිනේ. එහෙනම් අරමුණු ලාභය. අයිතිය මොකද කියන්නේ? අයිතිය. මෙන්න මේක සමහර ළමයි පටල ගන්නවා. අයිතිය රාජ්‍යද පෞද්ගලිකද? පෞද්ගලිකද රාජ්‍යද? දෙකේම තියෙනවනේ. දැන් ලංකා බැංකුව මහජන බැංකුව අපි දන්නවා රාජ්‍යාංශේ නේ. සෙලාන් බැංකුව හැඩ්නැසල බැංකුව මොනවද? පෞද්ගලික අංශ. එහෙනම් අනිවාර්යයෙන්ම රාජ්‍ය පෞද්ගලික දෙකම ලියන්න මේක ලකුණු ගන්න. දෙකම ලියුවේ නැත්නම් ලකුණු නැහැ. දෙකම ලියුවේ නැත්නම් ලකුණු නැහැ මේකට. තේරෙනවද? එහෙනම් මෙතන ලියන්න ඕනේ රාජ්‍ය නැත්නම් පොදු. රාජ්‍ය හා පෞද්ගලික දෙකම ලියවෙන්න ඕන. පෞද්ගලික. ඊළඟට ඇඳන් 50කින් සමන්විත සමූපකාර ආරෝග්‍ය ශාලාවක්. සමූපකාර කියන්නේ සීමා සහිත සමූපකාර සමිතියකින් තමයි මේ හොස්පිටල් එක පවත්වාගෙන යන්නේ. සමූපකාර අපි ඒක තමයි සමූපකාර රෝහලක් කියලා කියන්නේ. සමූපකාර. සමූපකාරයේ අයිතිය තියෙන කොහටද? රාජ්‍යද පෞද්ගලිකද? පැහැදිලිවම පෞද්ගලික අංශේ. එහෙනම් මෙතනට එන්න ඕනේ පෞද්ගලික අංශේ ව්‍යාපාරයක් කියන එක. පෞද්ගලික අරමුණ මොකක්ද? සමූපකාරයේ අරමුණ ලාභයේද? ලාභය නෙවෙයි. සමූපකාරයේ පෞද්ගලික අංශය තමයි. නමුත් ලාභය අරමුණු කරගත්ත නෙවෙයි නේ. මොකද්ද? සේවාව නැත්තම් සුබ සාධනේ. එක්ක සේවය එහෙම නැත්තම් සුබ සාධනේ. එච්චරයි. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. 2015 විභාග ප්‍රශ්නය 33 වන සාමාන්‍ය 32 33 වගේ තමයි මේ හිස්තම් ප්‍රශ්න කරකැවෙන්නේ මාතෘකාවේදී. හවුල් ව්‍යාපාරයක හා සීමිත පෞද්ගලික සමාගමක මූලික ලක්ෂණ පදනම් කරගෙන පහත වගුව සම්පූර්ණ කරන්න. හවුල් ව්‍යාපාරයේ පෞද්ගලික සමාගම. සීමිත පෞද්ගලික සමාගම. නිර්ණායකයේ තියෙනවා. හවුල් ව්‍යාපාරයේ තියෙනවා. සීමිත පෞද්ගලික සමාගම තියෙනවා. නිර්ණායකය තමයි සමාජික සංඛ්‍යාව. හවුල් ව්‍යාපාරයේ අවම 2යි, උපරිම 20යි. පෞද්ගලික සමාගම කීයද? අවම 1යි. එක දැම්ම ඇති 1යි උපරිම 50යි. 1යි 50යි. වගකීම. සීමිත පෞද්ගලික සමාගම වගකීම සීමා සහිතයි. සීමිතයි කියලා දීලා තියෙනවනේ. හවුල් ව්‍යාපාරේ පැහැදිලිවම අසීමිතයි. අසීමිතයි. ඊළඟට නිර්ණායක දීලා නැහැ. හවුල් ව්‍යාපාරයේ එකඟ වූ පරිදි සීමිත පෞද්ගලික සමාගම කොටස්. මොකද මේ කියන්නේ? හවුල් ව්‍යාපාරයේ එකඟ වූ පරිදි සීමිත පෞද්ගලික සමාගමේ කොටස්. මොකද ඒ කියන්නේ?
ප්‍රාග්ධනය යොදන්නේ කොහොමද? එකඟ වූ පරිදි. මම රුපියල් ලක්ෂ 5ක් දාන්න. ඕගොල්ලෝ ලක්ෂ 10ක් දාන්න. 50ක් දාන්න එහෙමනේ. නමුත් පුද්ගලික සමාගමේ කොටස් නිකුතුවෙන් තමයි ප්‍රාග්ධන සම්පාදනය කරන්නේ. එහෙනම් මෙතනට එන්නේ ප්‍රාග්ධනය. ඊළඟට නිර්ණායක කළමනාකරණය. හවුල් ව්‍යාපාරය කරන්නේ කවුද? හවුල්කරුවන්මයි කළමනාකරණය කරන්නේ. නමුත් සීමිත පෞද්ගලික හෝ ඕනෑම සීමිත සමාගමක කවුද? අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින්. අනිවාර්යයෙන්ම ඩිරෙක්ටර් බෝඩ් එකක් වෙන්නම ඕනේ. අධ්‍යක්ෂක මණ්ඩලය. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 2016 විභාග ප්‍රශ්නය. 33 වෙනි ප්‍රශ්නේ අයන්න. හවුල් ව්‍යාපාරයක් ලිඛිතව හෝ හිස්තනක් හෝ ඇති කරගත හැකියි. මොකද්ද? ලිඛිතව හෝ වාචිකව. මතකයිනේ? ලිඛිතව හෝ වාචිකව. හෝ කොහොමද? ඇඟවීමෙන් නැත්නම් ව්‍යංගයෙන්. ඇඟවීමෙන් නැත්නම් හැසිරීමෙන් කියන්නත් පුළුවන්. ක්‍රම තුනම දන්නවනේ. එක්කෝ ලිඛිත කිවිසුමකින්, එක්කෝ වාචික කිවිසුමකින්, එක්කෝ ඇඟවීමෙන් නැත්නම් ව්‍යංගෙන් ඇතිවන කිවිසුමකින් ඇති වෙන්න පුළුවන්. ඒක ලේසි. ඊළඟට 2016 ආපු ප්‍රශ්නය 34 වෙනි ප්‍රශ්නේ වශයෙන්. පහත දැක්වෙන ප්‍රකාශය සත්‍ය හෝ අසත්‍ය බව සඳහන් කරන්න. පහත දැක්වෙන ප්‍රකාශය සත්‍ය හෝ අසත්‍ය බව සඳහන් කරන්න. ප්‍රකාශය තමයි කේවල ස්වාම් ව්‍යාපාරයක් තම නමින් ආදායම් බදු ගෙවනු ලැබේ. කේවල ස්වාම් ව්‍යාපාරයක් ඉන්කම් ටැක්ස් ගෙවන්නේ තම නමින්. ඒ කියන්නේ ව්‍යාපාරේ නමින්. සත්‍යද අසත්‍යද? පැහැදිලිවම අසත්‍යයි. ඇයි හේතුව? කේවල ස්වාම ව්‍යාපාරයක් සංස්ථාපනය කරන්නේ නැහැ. ව්‍යාජනාමයක් නම් නම ලියාපදිංචියක් පමණයි කරන්නේ. සංස්ථාපනය නොකරන කිසිදු ව්‍යාපාරයක් නීති ඉදිරියේ පුද්ගලයෙක් වෙන්නේ නැහැ. සංස්ථාපනය කළොත් පමණක් හිමිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් ඇතුව ව්‍යාපාරයේ නමින් නීති හමුවට ප්‍රවිෂ්ඨ වීම හැකියාව ලැබෙනවා. මෙන්න මේකට හැකියාව නැහැ. ඒ නිසා තනි පුද්ගල ව්‍යාපාරයක් නම් බදු ගෙවන්න ඕනේ අයිතිකරුගේ නමින් මිසක ව්‍යාපාරයේ නමින් නොවේ. ඒ නිසා මේක අසත්‍යයි. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 2018 විභාග ප්‍රශ්නය 33 යන්නේ කේවල ස්වාම් ව්‍යාපාරයක හිමිකරුට තනිව මුහුණ දෙන අතර ව්‍යාපාරයේ හිස්තනක් මත බදු ගෙවයි. මතකනේ? කේවල ස්වාම් ව්‍යාපාරයේ නීතිමය පුද්ගලෙක් නෙවෙයි. සංස්ථාපනය කරන්නේ. තේරුණාද? එහෙනම් කේවල ස්වාම් ව්‍යාපාරයක හිමිකරු හිස්තනට තනිව මුහුණ දෙන මොකද්ද? අවදානමට. ඕනම ව්‍යාපාරයක අවදානමක් තියෙනවනේ. ඒ අවදානම බෙදා ගන්න කවුරුත් නැහැ හවුල් ව්‍යාපාරයක වගේ තනිවනේ. එහෙනම් අවදානමට තනිව මුහුණ දෙන අතර ව්‍යාපාරයේ හිස්තනක් මත බදු ගෙවයි. බදු ගෙවන්න ඕනේ. අයිතිකරුගේ නමින් බදු ගෙවනවා. ව්‍යාපාරේ මොකක් මතද ගෙවන්නේ? ව්‍යාපාරේ ආදායම නැත්නම් ලාභය මත නේ. ව්‍යාපාරේ ආදායම මත. ලාභයකොත් ප්‍රශ්නයක් නෑ. ආදායම නැත්නම් ලාභ. ඊළඟ ප්‍රශ්නය හවුල්කරුවන්ට ව්‍යාපාරයේ වෙළඳ කටයුතු වලට සහභාගී වීමේ හිස්තනක් ඇති අතර ව්‍යාපාර කටයුතු වලට උනන්දුවෙන් සහභාගී වීමේ ද ඇත. හවුල්කරුවන්ට ව්‍යාපාරයේ වෙළඳ කටයුතු කියන්නේ සාමාන්‍ය වෙළඳාම් කටයුතු වලට සහභාගී වීමේ මොකද්ද? සහභාගී වීමේ හිස්තනක් ඇති අතර හවුල්කරුවන්ට ව්‍යාපාරයේ වෙළඳ කටයුතු වලට සහභාගී වීමේ මොකද්ද? හිමිකමක් ඇති අතර. ඇයි? හවුල් නීතියේ 24 වගන්තියෙන් පැහැදිලිවම කියලා තියෙනවා සියලු හවුල්කරුවන්ට හවුලේ කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් කටයුතු වලට සහභාගී වීමේ හිමිකමක් අයිතියක් නැත්නම් හිමිකමක් කියලා දාමු. හිමිකමක්. ඒතර අයිතියක් අයිතිවාසිකමක්. එහෙම ප්‍රශ්නයක් නැහැ වචනේ මාරුනාට. හර එකයි අයිතිවාසිකමක් හිමිකමක් ඇති අතර ව්‍යාපාර කටයුතු වලට උනන්දුවෙන් සහභාගී වීමේ මොකද්ද? වගකීමක් නේ. මොකද හවුල් නීතියම කියනවා 33 වගන්තියෙන් සෑම හවුල්කරුවෙක්ම හවුලේ උන්නතිය තකා තම උපරිම කාර්යක්ෂමතාවය කැපවීම පාවිච්චි කරනවා කියලා. එහෙනම් උනන්දුවෙන් සහභාගී වීමේ වගකීමක් දැත්. බැඳීමක් තියෙනවා.
වගකීමක්ද ඇත? ඊළඟ ප්‍රශ්නයට අපි යමු. 2019 විභාග ප්‍රශ්නය 31 අයන්න වශයෙන් අහු ප්‍රශ්නය. ලාභය අරමුණු කරගත් නමුත් ලියාපදිංචිය අනිවාර්ය නොවන ව්‍යාපාර සංවිධාන වර්ග දෙකක් වන්නේ. පැහැදිලිනේ? ලාභය මූලික වෙලා තියෙනවා. ලාභය අරමුණු කරගෙන තියෙනවා. නමුත් ලියාපදිංචි අනිවාර්ය නොවන ව්‍යාපාර සංවිධාන වර්ග දෙකක් වන්නේ සහ හිස්තැනක් ව්‍යාපාරය යන්නේ. මොකද්ද? ලාභය අරමුණු කරගෙන තියෙන්නේ නැත්නම් ලියාපදිංචි අවශ්‍ය වෙන්නේ දෙකයිනේ. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර. සමාගම් ලියාපදිංචි නෙවෙයි සංස්ථාපනය. සමුපකාර සංස්ථා දෙපාර්තමේන්තු සියල්ලම සංස්ථාපනය නම් මේ දෙක. එහෙනම් ඇත්තටම මේ දෙකේම අරමුණක් මොකද්ද? ලාභයනේ. එහෙනම් අනිවාර්යයෙන්ම කේවල ස්වාමි ව්‍යාපාර සහ කේවල ස්වාමි ව්‍යාපාර සහ කේවල ස්වාමි ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාරයන්නේ එච්චරයි. ඊළඟ ප්‍රශ්නත් අපි යමු. 2019 31 වෙනි ප්‍රශ්නය අයන්න වශයෙන් අහු ප්‍රශ්නය. කේවල ස්වාමි ව්‍යාපාරික හිමිකාරීත්වය පුද්ගලයෙකු විසින් දරනු ලබන හේයින්. කේවල ස්වාමි ව්‍යාපාර හිමිකාරත් හරිනේ එක්කෙනෙක්නේ. පුද්ගලයෙකු විසින් දරනු ලබන හේයින් එවැනි ව්‍යාපාරයක ණය හිමියන්ගේ හිස්තැනක් අධික වේ. මොකද්ද? කේවල ස්වාමි ව්‍යාපාරික හිමිකාරීත්වය මොන පුද්ගලයෙකුද? තනි පුද්ගලයෙකුනේ. තනිනේ කෙනයිනේ. තනි පුද්ගලයෙකු විසින් දරනු ලබන හේයින් එවැනි ව්‍යාපාරයක ණය හිමියන්ගේ මොකද්ද? අවදානම අධිකයි. ඒ කියන්නේ ණය හිමියෝ අපිට මුදල් හෝ ද්‍රව්‍ය සපයනවා. පසුව අය කර ගැනීම පොරොන්දු මත. නමුත් යම් කිසි ව්‍යාපාර කරදු එහෙම වෙලා අලාභදායී තත්ත්වයක් ආවොත් මෙයා බංකොලොත් වුණොත් එහෙම මෙයාට එයාගේ සැපයුම් සඳහා ලැබිය යුතු ණය හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඉතා ඉහළ අවදානමක් තියෙනවා. හවුල් ව්‍යාපාරයක් වුණා නම් එක්කෙනෙක් බංකොලොත් වුණා තව එක්කෙනෙක් හරි ඉන්නවනේ. අවදානම අඩුයි. මේක වැඩි. පැහැදිලි නේද? ආයන්න එකම හවුල්කරුවන්ගේ සාමූහික හිස්තැනක් අසීමිත වන බැවින් ව්‍යාපාරවල හිස්තැනක් ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය කේවල ස්වාමි ව්‍යාපාරිකට වඩා වැඩියි. දැන් මෙහෙම කියවද්දි එකපාරට එන්නේ නැහැ. දෙපාරක් කියවන්න. බැරිම නම් තුන් පාරක් කියවන්න. හතරවෙනි සැරේට යන්න වෙන්න බය වෙන්න එපා. හවුල්කරුවන්ගේ සාමූහික හිස්තැනක් අසීමිත. මොකද්ද? හවුල්කරුවන්ගේ සාමූහික හිස්තැනක් තේරෙන්නේ නැහැ. වන බැවින් ව්‍යාපාරවල හිස්තැනක් ගැනීමේ ක්‍රියාවලිය මොකද්ද? මොනව ගැනීමද? තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා මොකද මේ කාලය කියනවනේ. ගතවන කාලයක ඇද්දිම තේරෙනවා. ගතවන කාලයේ ව්‍යාපාරවල හිස්තැනක් ගැනීම. මේ දැක්කද මේ අගහරියදී මේ ප්‍රශ්නේ පැහැදිලි වෙනවා. ගතවන කාලයක ඇද්දිම වෙනවා ව්‍යාපාරවල තීරණ ගැනීම නේ. තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය කේවල ස්වාමි ව්‍යාපාරයකට වඩා වැඩි. හවුල්කරුවන්ගේ සාමූහික බැඳීම් අසීමිත වන බැවින් ව්‍යාපාරවල තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය කේවල ස්වාමි ව්‍යාපාර මොකද කේවල ස්වාමි ව්‍යාපාරේ තනි පුද්ගලයනේ. එයාට පුළුවන් ශනිකව හරි හෝ වැරදි. එයා ශනිකව තීරණ ගන්නවා. මෙතන එහෙම නෙවෙයි. මෙතන අනිවාර්යයෙන්ම මොකද්ද තීරණ ගැනීමේ ක්‍රියාවලට කාලය ගත වෙන. මොකද හවුල්කරුවන්ගේ සාමූහික ඒ වගේම ඒකාබද්ධ ඒ වගේම අසීමිත. මතකද ඔයගොල්ලන්ට මම කියලා දුන්නා ඒකාබද්ධ න්‍යායාත්මක කොටස කරද්දී කෙන්ඩෝල් ඉදිරිව හැමිල්ටන් තීන්දුවේදී එංගලන්ත අධිකරණය තමයි මේ කන්සෙප්ට් එක ගෙනාවේ. සීමා රහිත හවුල් ව්‍යාපාරික හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි සාමූහිකයි ඒකාබද්ධ. මෙන්න ඒක ඇප්ලයි වෙච්ච දුර්ලභ අවස්ථාවක්. සාමූහිකයි නැත්නම් අසීමිතයි සාමූහිකයි ඒකාබද්ධයි. තේරුණාද? අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2010 ප්‍රශ්නයක්. ඒකත් 35 වෙනි ප්‍රශ්නේ. හවුල් ව්‍යාපාරයක අනිවාර්යෙන් ගිවිසුමක් තිබිය යුතුයි. මෙම ප්‍රකාශයට ඔබ එකඟ වන්නේද? ඔව් නැත කිව්වනම් ඇති. හවුල් ව්‍යාපාරයක අනිවාර්යෙන් ගිවිසුමක් තිබිය යුතුයි. එකගද නැද්ද? එකග නැහැ. මොකද එකගද නැද්ද? හවුල් ව්‍යාපාරයක අනිවාර්යෙන් ගිවිසුමක් තිබිය යුතුයි.
එකක නෑ නේද? නෑ එකඟයි. අනිවාර්යෙන් ගිවිසුමක් තියෙන්න ඕනේ. ගිවිසුමක් නැත්නම් හවුල් ව්‍යාපාරයක් නෑ නේ දරුවනේ. හවුලක් කියන්නේ ගිවිසුමක්. එක කතාවනේ අනිවාර්ය. ඒ ගිවිසුම ලිඛිතවම වෙන්න ඕනේ. ලිඛිතව හෝ වාචික හෝ ඇඟවීමෙන් තියෙන්නම ඕනේ. එහෙනම් එකගයි පැහැදිලිවනේ. ඔව්. උත්තරේ ඔව්. අනිවාර්යෙන් ගිවිසුමක් තිබිය යුතුයි. ඔව්. එතකොට අපි හතරවන පාඩමේ කේවල ස්වාම ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් 2020 සිට 2010 දක්වා වසර 11ක විභාග ප්‍රශ්න, ව්‍යුහගත ප්‍රශ්නත්, වාස්තික ප්‍රශ්නත් සියල්ලම අපි පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ලකුණු ලබා දෙන ක්‍රමවේදයක් සිහිපත් කරමින් සාර්ථකව සාකච්ඡා කරා. මම විශ්වාස කරනවා, මට දැනෙනවා ඔබ මේ පාඩම් පරිශීලනය කරලා පස්සේ ඔබට අනිවාර්යයෙන්ම මේ ඒකක දෙක සම්බන්ධයෙන් විභාගයට නොබියව මුහුණ දීමේ ශක්තිය ලැබෙනවා. අපි ඒ ව්‍යාපාර සංවිධානවල ඉදිරි පාඩම් ටික අපි ඉදිරි පාඩම් පරිච්ඡේදයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.